මොනරය හිමාලයෙන් ගෙනෙන ලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇති බව සඳහන්. තවද සීගිරිය වටා එහි රූප 500කට අධික ප්‍රමාණයක් චිත්තකරණය කර තිබුණත් ස්වභාවික හේතුන් මත කාලයත් සමග ඒවා මැකී ගොස් ඇති බව කියවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලක මන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වළක්වන්නට නම් බැහැ. තවද මේ වන විට රාවණා රජු කර වූ දඬුමොනරය පිළිබඳ යම් යම් කරුණු කාරණා ලොවට හෙළි වී ඇත. එනම් දඬුමොනර යන්ත්‍රය සඳහා ඇත්තේ රසදියෙන් ක්‍රියාත්මක වන එන්ජිමකි. එයට සයිලන්සර් කටවල් 4ක් ඇත. තවද බොහෝ කරුණු කාරණා ඇත. දඬුමොනරය යම් යම් විශේෂ හැකියාවන් වන නොපෙනී යාමේ හැකියාවෙන්ද සමන්විතය. එවැනි විස්කමක් ඒ කාලයේ වන විට කර තිබෙන්නේ යම්කිසි ඇස් බැඳුමක් වැනි දෙයකිනි. එනම් යානේ යටිපැත්තේ කණ්ණාඩි යොදා යටි අතින් බලන විට කණ්ණාඩිය ඔස්සේ පරාවර්තනය වෙමින් පෙනෙන්නේ වලාරු දක්මිනි. අද රාවණා වැඩසටහනේ පූර්විකාව බවට පත් වුණේ විකිපීඩියා නිදහස් විශ්වකෝෂය තුල අන්තර්ජාලය තුල ඕනෑම කෙනෙකුට සොයා බලන්නට පුළුවන්, සර්ච් කරන්නට පුළුවන් රාවණ රජු පිළිබඳව තියෙන විස්තර ලේඛනයේ දෙවැනි කොටස. මෙහි පළමු කොටස අපි පසුගිය සතියේ ඉදිරිපත් කළා. තවත් කොටස් දෙකක් තිබෙනවා මෙහි ඉදිරිපත් කරන්නට. ඉදිරි සති දෙකකදී මේ ලියවිල්ලේ ඉතිරි කොටස් දෙක සවන් දෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා. රාවණ වැඩසටහනට අදත් විශේෂ සම්පත්දායකයෙක් එකතුව සිටිනවා. එතුමන් දෙවැනි අවස්ථාවයි අද දිනේ රාවණ වැඩසටහනට එකතු වන්නේ. අපි එතුමන්ව හඳුනාගෙන කතා බහට යොමු වෙමු. වයඹ පළාතේ නිකවරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උපන් අද අපේ සම්පත්දායකයාගේ ජන්ම දිනය සටහන් වන්නේ මෙරටට නිදහස ලැබුණු දිනට දින 65කට පසුවයි. 1948 4 වෙනි මාස 9 වෙනි දින උපන් මෙතුමා පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ 1954 වර්ෂයේදී. හෝඩියේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා අලහේනකම රජයේ මිශ්‍ර පාසලින් අධ්‍යාපනය ලැබූ ඔහු සාමාන්‍ය පෙළ සාමාර්ථයෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුළත් වන්නේ හෙට්ටිපොළ මහා විද්‍යාලයටයි. පසුව තමාට ළඟපාත පිහිටි කොබේගනේ මහා විද්‍යාලයට ඇතුළත් වුණ ඔහු තම ප්‍රියතම විෂය වන භූගෝල විද්‍යාව එහි නොතිබූ බැවින් නැවතත් හෙට්ටිපොළ විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ සමත් වනවා. 1968 වසරේ ඔක්තෝබරයේදී එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙසින් හැඳින්වූ වත්මන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු 1973 දී ඉන් පිටවන්නේ දෙවන පෙළ ඉහළ සාමර්ථ්‍යයක් ලබමින් භූගෝල විද්‍යා උපාධිය සහිතවයි. 1976 දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම භූගෝල විද්‍යා අධ්‍යයන අංශයට ආධුනික සහකාර කතිකාචාර්යවරයෙක් ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භන මෙතුමා 1977 වර්ෂයේදී එහිම ස්ථීර කතිකාචාර්යවරයෙකු බවටද පත්වනවා. 1982 වසරේදී ජපාන් රජයේ ශිෂ්‍යත්වයක් මත ජපානයේ ඕසාකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අපේ සම්පත්දායකයා එම විශ්වවිද්‍යාලයේ 6 මාසක්ද පසුව හිරෝෂිමා විශ්වවිද්‍යාලයේ වසර 5මාරක කාලයක් තුල සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරනවා. අනතුරුව ආචාර්ය උපාධියද ජපානයේදීම ලබාගෙන ලංකාවට පැමිණෙන මෙතුමා ජපානයේ විශ්වවිද්‍යාල සමග එක්ව කාබන් 14 ක්‍රමය යටතේ හිරිගල් හා සිප්පි පිළිබඳ කළ පර්යේෂණ භූගෝල විද්‍යා අධ්‍යයනයට මෙන්ම ඉතිහාස ගවේෂණයටද මහරු පෙරමන් ලකුණු වී හමාරයි. කැනඩාව, ඇමරිකාව, මැලේසියාව, නෙදර්ලන්තය, ජර්මනිය, බෙල්ජියම, කෙන්යාව, ඉන්දියාව වැනි රටවල් සමගද තම දැනුම වඩා වර්ධනය කරගත් අපේ අද කතානායකතුමන් නුතුරේම විශ්‍රාම ගැනීමෙන් පසු පුරාවෘත්ත හා ජනප්‍රවාද පිළිබඳ පූර්ව ඉතිහාස ගවේෂණයක් ඇරඹීමටද සූදානම් වෙනවා. භූගෝල විද්‍යාවත් හෙළ ඉතිහාසයත් අතර පාලමක් තනමින් අද රාවණා වැඩසටහනට සම්පත්දායකත්වයේ එක් කරන එතුමානෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා. හෙළ යුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හෝරාව
දයබර හිතවතුනි ඔබ දන්නවා දැන් අද කවුද සම්පත්දායකත්වයේ සපයමින් රාවණා වැඩසටහනට එකතු වන්නේ මැදිරියට පැමිණ සිටින්නේ කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහත්මයා. ආයුබෝවන් මහාචාර්යතුමනි. ආයුබෝවන්. මහාචාර්යතුමා දෙවෙනි වතාවටත් අපිට ළඟම වැඩසටහනට සම්බන්ධ කරගන්නට අපි වාසනාවන්ත වුණා. අපි හිතවතුන් වාසනාවන්ත වුණා ඔබතුමන්ගේ දැනුම ඔස්සේ මේ රාවණා ඉතිහාසය සොයා යන ගමනට. එහෙම නැතිනම් අපේ పూర్ව ඉතිහාසය සොයා යන ගමනට සවියක් ලබා ගන්නට ඔබතුමාගේ දැනුම එකතු කරගන්නට හැකියවීම. මහාචාර්යතුමනි දැන් අපි පසුගිය සතියේදී අර ලෝකයේ ඉතිහාසයත් එක්ක එහෙම නැත්නම් අපේ රටේ పూర్ව ඉතිහාසයත් එක්ක මුහුදු ජල මට්ටම් උච්චාවචනය වීම නිසා ඇති වූ යම් යම් සංස්කෘතික ප්‍රභේදයන් ඒත් එක්ක ඇති වුණු තත්වයන් පිළිබඳව අපි කතා බහ කළා. ඒ පිළිබඳව කතා බහ කරද්දී ඔබතුමන් රාවණා රජුගේ යුගය පිළිබඳවත් යම් මතයක් ඉදිරිපත් කළා මේ වැඩසටහන තුළ විශේෂ මතයක් හැටියට. දැන් මේ මුහුදු ජලයේ උච්චාවචනය කියන තැනින් පොඩ්ඩක් බිඳිලා ඇවිල්ලා දැන් භූවිද්‍යාත්මක ඔබතුමන්ගේ විශේෂ ක්ෂේත්‍රය වන භූගෝල විද්‍යාවට අනුව එහෙම නැත්නම් භූ විද්‍යාවට අනුව ලෝකයේ පරිණාමය එහෙම නැත්නම් ලෝකයේ බිහිවීම පිළිබඳව මතයක් තියෙනවානේ. මේ මතය පිළිබඳව කාල පරිමාණයකුත් තියෙනවා. මේ කාල පරිමාණය ඇසුරින්ම අපි අද කතා බහ ආරම්භ කරමු. කොහොමද මේ ලෝකයේ බිහි වෙන අවස්ථාවලදී මේ කාල පරිමාණයන් භූගෝල විද්‍යාත්මකව දැක්වෙන්නේ සහ ඒ කාල පරිමාණයන් වල තිබුණු සුවිශේෂතා මොනවද? ඇත්තම උපුලේඛනායක මහත්තයා මට මේ අවස්ථාව නැවතවර ලබා දීම පිළිබඳව මම VFM ආයතනයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව මේ දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයට මම කැමති අත්වතින්ම උත්තර දෙන්න. අපේ භූවිද්‍යාව විෂය ගත්තාම මේ භූවිද්‍යා විෂය ප්‍රධාන තැනක් ලැබෙනවා භූවිද්‍යාත්මක කාල පරිමාණයට. එතකොට භූවිද්‍යාත්මක කාල පරිමාණයේදී අපි කතා කරන්නේ මෙතන පෘථිවිය පිළිබඳව. දැන් ඒ කාල පරිමාණය පෘථිවිය මීට අවුරුදු 10,4570කට පමණ කාලේ තමයි උපත ලැබුවයි කියලා ඒ කාල පරිමාණය සඳහන් වෙන්නේ. ඔව්. මහාචාර්යතුමනි මොහොතක් දෙන්න අපිට අපේ හිතවතුන් වෙනුවෙන් කළ යුතු යුතුකමක් අපිට අමතක වුණා. දයබර හිතවතුනි ඔබට පුළුවන් ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට 0115 75 22 22 කියන දුරකථන අංකය ඔස්සේ 0115 75 22 22 අපේ නිෂ්පාදන කමිටුව වෙනුවෙන් නිෂ්පාදන කණ්ඩායම වෙනුවෙන් රශ්මිත ඉන්නවා ඔබට ආයිබෝවන් කියලා පිළි අරගෙන ඔබේ තොරතුරු එහෙම නැත්නම් ඔබේ අදහස ඔබේ යෝජනාව ඔබේ චෝදනාව මේ ඕනෑම දෙයක් සටහන් කරගෙන වැඩසටහනට සම්බන්ධ කරගන්නට. ඒ නිසා රාත්‍රී 9 දක්වා මේ දුරකථන අංකයට සජීවීව එකතු වන්නට පුළුවන් 0115 75 22 22. මහාචාර්යතුමා සඳහන් කරමින් හිටියේ මීට අවුරුදු 4 ලක්ෂයකට පිට අපේ දසලක්ෂ 4570කට පමණ ඉතිහාසයක් අපේ පෘථුවියට තියෙනවා කියලා. එතන ඉඳන්ම පටන් ගමු. එතකොට එතන ඉඳලා මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ලෝකයේ මහා පරිමාණ හැලහැප්පීම් ගොඩක් වෙලා තියෙනවා. අපි ඒවට කියනවා පර්වතකාරක චලන, ඒකම ඒවා භූවිද්‍යාත්මක විදිහට මහා කඳු නිර්මාණ බලවේගයන්. දැන් ඒ වගේ ඒවා නිසා තමයි අතොසෙම පෘථිවිය අපට දක්නට ලැබෙන අද විෂමතාවයන් දක්නට ලැබෙන්නේ. නමුත් ওই කාල පරිච්ඡේදය තුළ පැසිෆික් සාගරයේ, ඉන්දියන් සාගරයේ, සාන්තිකර සාගරයේ වගේ සාගරවල නිර්මාණය වෙලා තිබුණේ නැහැ. කොහොමද ඊට පස්සේ පෘථිවියේ පරිණාමයත් එක්ක මේ සත්ව සහ ශාක පරිණාමය මේ ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා අද තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ කාල පරිච්ඡේදය තුළ ඔක්සිජන් වායුවේ ඇතිවීම, කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඇතිවීම, ඒ වගේ උච්චාවචනයන් වෙලා තියෙනවා. එතකොට ඒට අනුව තමයි සත්ව සහ ශාක පරිණාමයන් වර්ධනය වෙලා විශේෂයෙන් කේම්බ්‍රිය යුගයෙන් පස්සේ කියන්නේ මීට අවුරුදු 10,542ක තරම් කාලයෙන් පස්සේ තමයි එතකොටම ශාක සහ සතුන් වර්ධනය වීම, අනිකුත් මහද්වීප සහ දූපත් වර්ධනය වීම වගේව සිද්ධ වුණේ. ඉතින් එහෙම ඇවිල්ලා අපේ දැන් ලංකාව වගේ රටවල් එහෙම නැත්නම් ඒ තදාසන්න රටවල් මීට අවුරුදු දසලක්ෂ ඒත් 100 ගානක 200 ගානක ඉතිහාසයක් තියෙනවා ඒ වගේ නිර්මාණයක් එක්ක. ඉතින් මම මෙතෙන්දී අත්වසෙන්ම ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ මේ වගේ කාල පරිච්ඡේදයක ඉඳලා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඇවිල්ලා ඇත්තෙන්ම එතකොට මානව පරිණාමයක් තියෙනවා මේ අද වගේ අපි ඊට කට්ටියක් මිනිස්සු කොටසක් නෙවෙයි. දැන් හෝමෝ ඉරෙක්ටස් කියන මානව වර්ගයත් එහෙම නැත්නම් හෝමෝ සේපියන් කියන ඒ වර්ග ගත්තාම ඒ වගේ මීට අවුරුදු ලක්ෂ ගණනක් ඈතට යනවා. එතකොට අද වගේ සංස්කෘතීන් එහෙම නැත්නම් අද වගේ විද්‍යාත්මක දියුණුවක් තිබුණේ මේ වගේ පරිණාමයක් තිබිලා අද තමයි මේ අපි උපරිමයකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතන ඉඳලා ඒ කියන්නේ අවුරුදු 10 ලක්ෂ සමහර විට 10 ලක්ෂකින් මෙහා එහෙම නැත්නම් අවුරුදු ලක්ෂ 5 ලක්ෂ 3 කාලේ ඉඳලා
ඇවිල්ලා සාමාන්‍යයෙන් අපේ තියෙනවා ජියොලොජිකලි එහෙම නැත්නම් භූවිද්‍යාත්මකව අපි කතා කරනවා හොලෝසීන සමය කියලා. හොලෝසීන පීරියඩ් එක කියලා. ඒක තමයි මෑතකම කාල පරිච්ඡේදය. මෙන්න මේ කාල පරිච්ඡේදය වෙනකොට ඇත්ත වශයෙන්ම මානව සංස්කෘතියින් ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. දැන් මම තව එකක් පැහැදිලි කරන්න කැමතියි. ඇත්තෙන්ම දැන් අපේ අවසාන ග්ලැෂියර් යුගය තමයි ප්ලයිස්ටොසීන ග්ලැෂියර් යුගය. මේ ප්ලයිස්ටොසීන ග්ලැෂියර් යුගය මීට අවුරුදු 10000 ඉඳලා තවත් අවුරුදු 1,25,000කට යනවා. ඒ කාල පරිච්ඡේදයේ ලංකාවට ඒ ග්ලැෂියරේ සම්බන්ධයක් තිබුණේ නැහැ. එතකොට එතන ඉඳලා නමුත් යුරෝපීය රටවල් ඉහළ කඳුකර ප්‍රදේශය කියන්නේ හිමාලය, ඇල්ප්ස්, එතකොට රොකි කඳුකර ඒ වගේ අයිස් රැසුම් තිබුණා. නමුත් අවුරුදු 10000 තරම වෙනකොට තමයි මේවා පසුබාලා ඒවා ගොඩබිම් මත උනේ. අයිස් තට්ටුව දියවි යාමෙන්. එතකොට මෙන්න මේ කාල පරිච්ඡේදයන් තුල දේශගුණික විපර්යාස ඒක මුහුදු මට්ටමේ වෙනස්කම් ඇති වුණා. මේට අනුව අතෝතිම සංස්කෘතියන්ගේ වර්ධනය ගත්තාම මම කියපු හොලෝසීන කාල පරිච්ඡේදයෙන් එහාට අපේ ප්ලයිස්ටොසීනයේ පූර්වයකට ගියොත් කියන්නේ මැද කාලෙට ගියොත් එහෙම ලංකාව වගේ ප්‍රදේශවල එහෙම නැත්නම් වෙනත් සමකාසන්න ප්‍රදේශවල සංස්කෘතියන් තිබුණා. නමුත් ලංකාවේ තරම් වැදගත් මොකක්ද දන්නවද? දැන් අවුරුදු 10000 12000 තරම් ඉඳලා 40000 දක්වා කාල පරිච්ඡේදයට අපේ තියෙන ගල්ලෙන් වල සංස්කෘතිය බැලුවොත් එහෙම ඒවයි මිනිස්සු වාසය කළා. උදාහරණ හුඟක් හොයාගෙන තියෙනවා. ඒත් තමයි ආචාර්ය ශිරාන්දර්ණියගල, එතකොට පීපී දර්ණියගල මහත්මයා, තවත් අපේ දැන් ඉන්න පුරාවිද්‍යාඥයින් ගොඩාක් මේවා ගැන කරුණු හොයලා තියෙනවා. එතකොට නමුත් මේවා යුරෝපීය රටවල මේ තරම් කාල පරිච්ඡේදයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ඒ වෙනකොට ඒ රටවල් ඇත්තටම අයිස් වලින් ප්ලයිස්ටොසීන අයිස් කියන ග්ලැෂියර් කාරණේ වැහිලා තිබුණේ. ඔබතුමාම සඳහන් කරද්දී තවත් විශේෂ කාරණයක් මෙතෙන්ට එකතු කරන්නට ඕනේ. මේක මේ වී රේඩියෝට විශේෂ කාරණයක්. අපිට ලැබිලා තියෙනවා මහාචාර්යතුමනි ප්‍රවෘත්තියක්, විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති අංශයේ වී ලීග්ස් වැඩසටහනට තමයි මේ තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ තොරතුරෙන් කියවෙන කාරණේ තමයි දැන් මහියංගනය දිස්ත්‍රික්කයේ මහියංගනය ප්‍රදේශයේ පදිය තලාව සමයින් රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සෙනසුන්ගල ආරණ්‍ය සේනාසනය කියන මේ ස්ථානය මෙහි තියෙනවා මේ මම හිතන්නේ ලංකාවේ අපිට මේ වෙනතෙක් සොයාගත්ත ලොකුම ලෙන වෙන්නට පුළුවන් මේ ලෙන. අපි මේ පිළිබඳව ඉදිරියේදී අපේ හිතවතුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ගෙනෙන්නට සූදානම් සිටිනවා. දැනට මේ පිළිබඳව සොයමින් යනවා. අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්කත් ඒත් එක්කම ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යාංශයත් එක්කත් මේ පිළිබඳව කතා බහ කරලා තියෙනවා. මේ වෙනකොට මෙහි සඳහන් වෙනවා මේ රහතන් වහන්සේලා 169කට මේ ස්ථානයේ පහසුකම් තිබුණා කියලා, මේ ලෙන තුල වැඩ සිටීමේ පහසුකම්. නැත්නම් මේක තහවුරු වෙන ආකාරයේ ඡායාරූප එහෙම දැනට අපිට දැසින් දකින්නට හැකියාව ලැබිලා නැහැ. ඉතින් මේව දේවල් හොඳ සාධක. මේවා මෙහි මේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට, ඒ කියන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයිති සෙල්ලිපියක් පවා දැනට සොයාගෙන තිබෙනවා මේ ස්ථානයේ. ඉතින් දැන් මේකයි මම අවධාරණය කරන්නේ. දැන් ඒවා ඇත්ත වශයෙන්ම අපේ මෑත ඉතිහාසය, අපේ ඉතිහාසයට. ඒක කාටවත් ඒවා බොරු කියලා කියන්න බෑ. ඇත්ත වශයෙන්ම ඔය දැන් කතා කරපු ලෙන විතරක් නෙවෙයි, රිදිමාලියද්දේ ඒ ප්‍රදේශය විතර නෙමෙයි ලංකාව පුරාම ඔය ලෙන් සංස්කෘතිය තියෙනවා. ඒ වගේ ඇත්තටම කටාරම් කොටපු ඒ වගේද ඒ වගේ තියෙන පැරණි බ්‍රාහ්මී අක්ෂර තියෙන ඒවා බලනකොට ඇත්තටම ලංකාවේ අතිවිශාල ලෙන් ප්‍රමාණයක රහතන් වහන්සේලා අපි භික්ෂුන් වහන්සේලා වැඩි ඉඳලා තියෙනවා. මොකද මම ඒක කියන්නේ අපි පහුගිය කාලේ වාකරේ ප්‍රදේශයේත් ඔය වගේ ඇවිදපු වෙලාවේ කටාරම් කොටපු ගල් ලෙන් තියෙනවා. මේක මම මේ ඒ විතරක් නෙවෙයි. අපි දැන් මේ සංස්කෘතික ඇමතුමාගේ අවශ්‍යතාවයකට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ දිස්ත්‍රික් සකස් පොතක් ලියනවා දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන්. ඒකේ මම පළවෙනි පරිච්ඡේදය කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ භෞතික පදනම. ඒක අවශ්‍යතාවය සඳහා මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාම තිබුණ විහාරස්ථානවල ලෙන් මට ඒක ඇත්තටම මට ඕක අවශ්‍ය වුණේ ওই පොතට විතරක් නෙවෙයි. මේ පැරණි ග්ලැෂියර් කර්ණය පිළිබඳව තොරතුරු හොයන්න. ඒ යනකොට මම දැකපු දෙයක් තමයි ඇත්තටම මේ ගල්ලෙන් වල කටාරම් කොටලා විවිධ තැන්වල ශිලා කියන අකුරු කියන්නේ මේ අකුරු තියෙනවා. මේවා පිළිබඳව පරිශ්‍රණයක් ඇත්තටම කෙట్లా නැහැ. ඉතින් මේවා හොයාගෙන ගියොත් මේවා කැණීම් කළොත් අපේ රහතන් වහන්සේලා පිළිබඳව වෙනත් භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු තැන් පිළිබඳව හොයාගන්න පුළුවන්. එතනින් එහාට ගියොත් සමහර විට පැරණි සංස්කෘතිය පිළිබඳව අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි. දැන් අපි ජාතියක් හැටියට අපේ මුතුන් මිත්තන් අද අපිව පාලනය කරන ලෝකේ පාලනය කරන බොහෝ ප්‍රබල ජාතීන් කොළාතු හැඳගෙන වනගතව සිටින ඊටත් පෙර යුගයකදී අපි ලෝකයේ විශ්මයට පත්වන නිර්මාණ බිහි කරපු ජාතියක්. එතකොට අපේ මුතුන් මිත්තන් සමහර විට ඒ ලෙන් තුල ඉඳගෙන ශිෂ්ටාචාරයට අනුගත වුණා වෙන්නට පුළුවන්. මහාචාර්යතුමනි දැන් අපි පසුගිය සතියකදී අපේ අවධානයට අපේ හිතවතුන්ගේ අවධානයට ලක් කරපු විශේෂ පුදබිමක් තිබෙනවා. ඒ තමයි කූරගල පුදබිම. කූරගල පුදබිම විශේෂයෙන්ම රාවණාගේ ලංකාපුරය කියලාත් අපේ මතුගම සෙනවිරුවන් වගේ වියතුන් අදහස් දක්වන තැනක් තමයි කූරගල පුදබිම කියලා කියන්නේ. දිවාගුවහවද කියලාත් සැකයක් මේ පිළිබඳව පවතිනවා. කූරගල පුදබිම අන්තවාදී ආගමික කණ්ඩායමකගේ නතු වීමකට ලක් වෙලා තිබුණා. ඔවුන්ගේ ආගමික ලක්ෂණ සහිත විශේෂයෙන්ම මේක කීවට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ අන්තවාදී කණ්ඩායමක් ඇත්තෙම මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්. ඔවුන්ගේ ආගමික ස්ථානයක් බවට මේක පත් කරගනිමින් සිටියා මේ බොහොම නීති විරෝධී ආකාරයෙන්. ඒ සම්බන්ධයෙන් අධිකරණයක් තීන්දුව කරලා තිබුණා මේක බෞද්ධ පුදබිමක් බෞද්ධ වත් අනුව මේ පුදබිම පවත්වාගෙන යන්න බාර දිය යුතුයි කියලා. ඒ අනුව ඊයේ දිනේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් අපේ හිතවතුන්ව ඉදිරියේදී අපි දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්න ඉන්නවා. කූරගල පුදබිම තව මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම බෞද්ධ පුදබිමක් බවට පත් වෙනවා. මම හිතන්නේ අපිට ආඩම්බර වෙන්නට පුළුවන්, සතුටු වෙන්නට පුළුවන් කාරණයක්. මහාචාර්යතුමනි දැන් මේ ලෙන් ගැන කියද්දී ලෙන් සංස්කෘතිය පිළිබඳව භූවිද්‍යාත්මක දැනුම ඇසුරෙන් එහෙම නැත්නම් භූවිද්‍යාත්මක ශාස්ත්‍රය ඇසුරෙන් තවත් බොහෝ දේවල් පහදන්නට ඇති. ඇත්තටම භූවිද්‍යාත්මකව බලද්දී මේ අපේ පැරැන්නෝ හිටපු ලෙන් තියෙනවානේ, ලෙන් පැතිරයාම සහ මේවායේ මේ එක ලක්ෂණ මොනවා හරි තියෙනවාද? ඒ කියන්නේ එකම ලක්ෂණ ගොන්නක් හැටියට දක්වන්න පුළුවන් මේ ලෙන් වල. මේක ඇත්ත වශයෙන්ම එහෙම දක්වන්න පුළුවන්. මොකද මම පහුගිය කාලේ ඒ කියන්නේ 2011 අවසාන කාලේ 2012 මුල් කාලේ අපි මේ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය මුල් වෙලා මුළු ලංකාව පුරාම කළා මේ කලපු පිළිබඳ පර්යේෂණයක්. ඔය කලපු පිළිබඳ පර්යේෂණය කරනකොට මම දැක්කා බොහොමයක් ඒ වගේ ඇත්ත වශයෙන්ම ඔය කියන සමානකම් තියෙනවා. මේවා නිර්මාණය වුණේ කොහොමද කියලා කතා කරනකොට සමහර භූවිද්‍යාඥයන් කියන්නේ ඇත්ත වශයෙන්ම කාදනය නිසා මේවා මතු වුණ කතාවක් කියනවා. ඒ වගේ අදහසක් තමයි කියන්නේ. නමුත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද මම මේවා මේ මෑතක මගේ ඔළුවට ආපු හිතට මේ ආපු දෙයක් අදහසක්. ඒ විතරක් නෙමෙයි මම 2010 අවුරුද්දේ ෆින්ලන්ඩ් ගියා. ෆින්ලන්ඩයට විශේෂයෙන්ම ගියේ මේ ග්ලැෂියර් කර්ණය පිළිබඳ තියෙන භූරූප පිළිබඳ අධ්‍යයනයක් කරන්න. මට ඒකදී එක මහත්මයෙක් අතවසේම රිස්ටු අමර කියන ආචාර්යවරයා මට උදව් කළා. ඒ උදව්වෙන් මම එතෙන්දී තිබුණ ග්ලැෂියර් මේවා පිළිබඳ අධ්‍යයනයක් කළා, ඉගෙන ගත්තා. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ මම මේකට බැලුවා. දැන් අරවා ඒ කියන්නේ ෆින්ලන්තයේ තියෙන ඒවා අර ප්ලයිස්ටෝසීන ග්ලැෂියර්. නමුත් ලංකාවේ මම කලින් කිව්වා ප්ලයිස්ටෝසීන ග්ලැෂියර් එකක් අපේ ලංකාවේ නැහැ. නමුත් මට හිතුණා මේක අර දැන් අපේ ග්ලැෂියර් කර්ණයක ගත්තාම අවසාන ග්ලැෂියර් කර්ණය තමයි පෘථිවියේ කාරු මහා ග්ලැෂියර් කර්ණය. ඒ කියන්නේ මීට අවුරුදු 10,260 ඉඳලා 360 දක්වා කාලේ. ඒ මෙහාට ඒ වෙනකොට ලංකාව සම්පූර්ණයෙන්ම අයිස් වලින් වැහිලා අයිස් කුට්ටි වලින් වැහිලා තිබුණේ. අන්න එතනදී මට හිතුණා මේ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ කියලා. එතකොට මේ ගල්ලෙන් වල පිහිටීම, ඒ ආසන්නයේ තියෙන අනික් ගල් බෝල ගල් වගේ ඒ වගේ පිහිටීම, මේවා දිහා බලනකොට මේ ගල් තැම්පත් වෙලා තියෙන හැටි එකකට එකක් යාවලා පිහිටලා තියෙන හැටි දිහා බලනකොට මේ වගේ සමානකම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම ඇවිදපු ඒ පළාත්වල, එතකොට දකුණු පළාතේ විශේෂයෙන්ම ආයේ මේ ගාල දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ තැන් තැන්වල තියෙනවා. ඉතින් මේවාගේ සම්බන්ධකම් බලනකොට භූවිද්‍යාත්මකව සමහර විට ග්ලැෂියර් කර්ණයන් එක මේ අවසාන ග්ලැෂියර් කර්ණයන් ගේ පසුබෑමත් එක්ක ඒකම දේශගුණික විපර්යාසයන් එක්ක මේ මූදු මට්ටමේ වෙනස්කම් එක්ක ගලපන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, අපි කතා බහ තවත් විරාමයකින් පස්සේ ඉදිරියට පවත්වාගෙන යමු. ශ්‍රාවක ඔබට හිතේ මතුවෙනවා ඇති විවිධ ගැටලු, එතකම බොහෝ දෙනෙක් අදහස් දක්වන්නට දුරකථනයෙන් සජීවීව සූදානමින් සිටිනවා. 0115 75 22 22 0115 75 22 මතක තියාගන්නත් ලේසි, අමතන්නත් ලේසි. ඒ නිසා කතා කරලා ඔබේ අදහස් දැක්වීමට ඉඩ කඩක් වෙන් කරගන්නට අවස්ථාව තිබෙනවා ඔබට. අපි පුංචි විරාමයකින් පස්සේ නැවතත් වැඩසටහන සමග එකතු වන්නට සූදානම්. වැඩසටහනත් එක්ක එකතුව සිටින්නේ අඩහෝරාවක් ගත වෙලා තිබෙනවා. තව අපිට කාලය ඉතුරුව තිබෙනවා. ඔබට පුළුවන් 0115 75 22 22 දුරකථනයෙන් කතා කරන්නට රාත්‍රී 9 දක්වා. අද සම්පත්දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහාචාර්යතුමන්. මහාචාර්යතුමනි දැන් මේ
ලෙන් පිළිබඳව කතා බහ කළා. ලෙන් පිළිබඳව කියනකොට අපේ රටේ තියෙන ලෙන් සංස්කෘතිය ගත්තාම ලෝකයේ බොහෝ රටවල් මවිතයට පත්වෙන ආකාරයේ ලෙන් සංස්කෘතියක් අපේ රට තුල තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු සංවිධිත ගෘහයන් තුල තමන්ගේ ජීවන රටාව ගොඩනගන්නට පෙර ආතුව ඊටත් මුල් යුගයේදී අපේ මිනිස්සු සංවිධිතව ජීවත් වෙලා තියෙනවා කියනට මේ ලෙන් හොඳ සාක්ෂියක්. හැබැයි මහාචාර්යතුමනි මේ ලෙන් පිළිබඳව කතා බහ කරද්දී ඊළඟට පැන නගින ප්‍රශ්නය තමයි ඇත්තටම අපේ මේ ලෙන් පිළිබඳව ලෙන් සංස්කෘතිය පිළිබඳව හරියාකාරව කැණීමක් හෝ ගවේෂණයක් හෝ සිදු වෙලා තියෙනවද? මම මෙහෙම අහන්නේ දැන් බටදොබ ලෙන එතනින් ගිහපුවාම පාහියන් ලෙන මේ වගේ ලෙන් කීපයක් පිළිබඳව යම් ආකාරයකට ගවේෂණ සිදු වෙලා ඒ තුලින් අපේ ඉතිහාසය ලෝකයේ ඉදිරියේ සනාථ කරලා පෙන්වන්නට පුළුවන් සාක්ෂි හොයාගෙන තියෙනවා. හැබැයි සංවිධිත යහපත් වූ විධිමත් මේ පිළිබඳව අධ්‍යයනයක් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා අපිට නේද? ඇත්තම මේ පිළිබඳව මේ විධිමත් පරිශන කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ බටදොඹලෙන, එතකොට බෙලිලෙන, වවුල්පනේ, පාහියන්ගල මේවා අනිලෙන් නොවුනත් හෝටන් තැන්න, එතකොට දොරවකලෙන ආදී ඒවා ගත්තාම විශේෂයෙන් මේ බටදොඹලෙන වගේ වගේදී ආචාර්ය ශිරාන් දර්ණියකල සහ එයාගේ පියා ඊට ඉස්සර වෙලා තිබුණ අනෙක් ලෙන් ආශ්‍රයෙන් කරලා තියෙන කැණීම් වලදී සොයාගෙන තියෙන කරුණු මම හිතන්නේ ලෝක මට්ටමේ වුණත් විද්‍යුතුන් මවිතයටපත් වෙනවා. මොකද සමහර ඒ වගේ හොයාගෙන තියෙන දේවල් කුෂිකාර්මික අර්ථක්‍රමයන් ගත කළ බවට පැහැදිලිවම ඔප්පු වෙනවා. සමහර ලෙන් වලින් විශේෂයෙන් බාර්ලි, ඒකම කුරක්කන්, තනහාල් වගේ ඒවා නොඑක් හොයාගත්තු බවට සාධක තියෙනවා. සමහර ඇතැම් විට දැන් පැරණි යුගයට යනවා නම් අවුරුදු 38000 සහ 20000 වගේ කාල පරිච්ඡේදයන් වල ඇත්තටම ශිලා යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු අර එකතු කිරීම සහ කියන්නේ සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වෙච්ච අය. එයින් පස්සේ තමයි කුෂ්කර්මයට බැහැ වුනේ. අවතීර්ණ වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ කාල නිර්ණය කරලා තියෙනවා. ඒක නිසා මේ කාටවත් ඇත්ත වශයෙන්ම මේ මකා දමන්න බෑ. එතකොට ඒ අනුව ඒ ලෙන්ස් ඒක විතර නෙමෙයි තව වැදගත් තොරතුරු තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ මිනිස්සු මේ මොනවාද ලුණු පාවිච්චි කළ බව. මේ ලුණු ගෙනාවිලා තියෙන වෙරළබඩ ප්‍රදේශවලින්. එතකොට ඇත්ත වශයෙන්ම ඒකෙන් පේනව නේද මේ මිනිස්සුන්ගේ ආහාර රටාවට මේවා රසවත් කරගන්න මොනතරම් අපි අද පාවිච්චි කරන ලුණු වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා කියන එකෙන් අපිට ඇත්ත වශයෙන්ම මේ පැරණි සංස්කෘතියෙන් අව탁සීරුවට කරන්න බෑ. එතකොට විධිමත් පරිශ්‍රණයන් තුලින් මම හිතන්නේ කරුණු පුරාවිද්‍යාඥයින් විශාල විදියට දැන් මට මතකයි එක කෝනෙල් යුනිවර්සිටි එකේ ආචාර්ය කෙනඩි අය වගේ අය ශිරාන් දර්ණියකල ආචාර්යවරුන් එක්ක එකතු වෙලා විධිමත් පරිශ්‍රණයන් කරලා කරුණු අනාවරණය කරගෙන තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. ඔව් දැන් මේ හිතවතෙක් ඉන්නවා දුරකථනයේ කතා බහ කරමින් හිටියේ මම හිතන්නේ සිරිවර්ධන මහත්තයා නේද දුරකථනයේ ඉන්නේ? සිරිවර්ධන මහත්මයා? ඔව් හරි සිරිවර්ධන මහත්මයා මේ අනුරාධපුරයේ ඉඳන් කතා කරන්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්මියක් කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඔබතුමන් ළඟ මේ බොහොම වටිනා කියන තොරතුරු ටිකක් තියෙනවා වැඩසටහනට සම්බන්ධ කරගත යුතුම තොරතුරු කියලා තමයි රශ්මිත ඔබේ දුරකථන අංකය ලබා දුන්නේ. කියන්නකො මොන වගේ තොරතුරුද ඔබට සඳහන් කරන්නට තියෙන්නේ? දැන් මේක මේ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහත්මයා දීලා තිනවා 2012 පෙබරවාරි 12 වෙනි ඉරිදා මෝගින් පත්‍රයේට. රාම කුමරු පිටසක් තුලින් ආ කෙනෙක්ද? කියන එක දැන් මේ ලිපියේ කියවලා බලනකොට එතුමා ඒ කියන විදිහට පිටසක් තුලින් ආ කෙනෙක් තමයි. මොකද රාවණා රජතුමා සාමාන්‍ය මිනිහෙකු අතින් මේ මිය යාමට හේතුවක් නැහැ. ඒ හින්දා මේ මාර දිව්‍ය පුත්‍රයා විදිහට තමයි ඉලක්කන්නේ. මේ මාර කියන එක උතුර දකුණ මාරු කරලා තමයි රාම කියන නාමය සකස් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ එහෙම තමයි ඒක කියලා දෙන්නේ. එතකොට මේ රාවණා රජතුමාගේ සෙල්ලිපි තියෙනවා. දැන් අපේ රූපදානේ සෙල්ලිපි 15ක් හමු වෙලා තියෙනවා. ඉතින් මේ අපේ මහාචාර්ය සරත් පරමවිතාන මහත්මයා ඉදිරියට ගෙනාවේ නැහැ කියන්නේ මේකේ තියෙනවද history of ඊගිරි කියන ඒ ග්‍රන්ථයට අතුලත් කරලා නැත්තේ මේ අර ගුරුකුල ප්‍රශ්නයක් උද කියන එක තමයි එතුමාගේ ලිපියේ අවසානට කියලා තියෙන්නේ. හොඳයි ඔබතුමන් දැන් අනුරාධපුර ප්‍රදේශයේ කෙනෙක් නිසා මේ වගේ මේ සෙල්ලිපි හමුුණයි කියන ස්ථාන පිළිබඳව එහෙම ඔබතුමා දැනුවත් භාවයක් තියෙනවද? මම නම් සෙල්ලිපිය නම් මහත්වෝ දැකලා නැහැ. පත්තරෙන් තමයි මම කියන්නේ මම මේ ළඟම ඉන්නේ හරෝපතානේ මේ වලක් කියුණාව කියන එක වලක් ගුණාව කියලා තමයි භාවිත කරන්නේ. කියුණු වේව කියලා තමයි තියෙන්නේ. ඒක තමයි මුලින්ම තියෙන්නේ. සෙල්ලිපි 15ක් හමු වෙලා තියෙනවා.
හොඳයි අපි මේ ලිපිය පිළිබඳවත් අවධානය යොමු කරමු. බොහොම ස්තුතියි. තමයි ඔව්. මේ රාවණා රජතුමාගේ පින්තූරයක් ඉල්ලුවනේ කීපවතක් මම මේ වැඩසටහන දිගටම අහනවා මහත්තයෝ. දැන් මේකේ තියෙනවා වර්ණ පින්තූරයක්. ඒ පින්තූරේ මම මුද්‍රණය කරලා අපතුමාලාගේ ආයතනයට එවන්න. මේ ඔෆිස් එකේ මාස්ටර්ගේ පින්තූරේ තියෙනවා. කොහොම තියෙනවා මේ විස්තර. හරි. ස්තුතියි රාවණා පින්තූරයක් ලබා දෙන බවට රාවණා වැඩසටහනට සහභාගී වූ එක් සම්පත්දායකයෙකුත් මීට පෙර අවස්ථාවකදී පොරොන්දු වීමක් වුණා. නමුත් අපි මේ සම්පත්දායකයා නැවත සම්බන්ධ කරගන්නට උත්සාහ ගනිමින් ඉන්න අවස්ථාවක් මේක. අපි අහගෙන ඉන්නවා නම් එතුමන් අපිට කතා බහ කරાવી. ඒත් එක්කම මේ රාවණා පින්තූරය පිළිබඳව කියද්දී අපේ සිරිවර්ධන මහත්මයා දුරකථනයෙන් සම්බන්ධ වුණු මහත්මයා සඳහන් කළේ මව්බිම පුවත්පතේ සඳහන් වෙලා තියෙන පින්තූරයක් පිළිබඳව මව්බිම ලිපිය පිළිබඳවත් ඒත් එක්කම අපේ ආචාර්ය මිරණ්ඩ ඔබේසේකර මහත්මයාත් මේ වැඩසටහනට ඉදිරියේදීත් සම්බන්ධ කරගන්නට අපි උත්සාහ ගන්නවා. මොකද එතුමන් මීට පෙරත් අවස්ථා ගණනාවකදී මේ වැඩසටහනට සහභාගී වුණා මහාචාර්යතුමනි. මහාචාර්යතුමනි දැන් ලෙන් පිළිබඳව කතා බහ කරගෙන ආපු අපි ලෙන් වගේම දැන් අපෙත් තියෙනවානේ ගංගා නිම්න ශිෂ්ටාචාරගත වෙච්ච කාලයක් තියෙනවා අපි දන්න ඉතිහාසය තුල. ඒ කියන්නේ දැන් අනුරාධ නගරයේ බිහි වුණේ මල්වතෝය එහෙම නැත්නම් අනුරාධපුරයේ බිහි වුණේ මල්වතෝය මේ ආශ්‍රය කරගෙන කියලා අපි දන්න ඉතිහාසය ලියවිලා තියෙනවා. හැබැයි මීට පෙර ආතුව අපේ තිබුණ නැද්ද ගංගා නිම්න ආශ්‍රිතව මෙහෙම ගංගා ද්‍රෝණී ආශ්‍රිතව තමන්ගේ ජීවන මේ රටාව ගත කරපු මිනිසුන් කොට්ටාශ අපේ රටේ හිටියා වෙන්නට බැරිද? අපි ඔකට මේ විදිහට ප්‍රවිෂ්ඨ වෙමු. මොකද දැන් ලෝකේ ගත්තොත් එහෙම ආසියා කරේ එතකොට මධ්‍ය ආසියාව වගේ රටවල අපි දන්නවා යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගාධාර. එතකොට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. එතකොට වෙනත් හොයන් හෝ ගංගාධාර. දැන් මේ වගේ මානව ශිෂ්ටාචාර ගැන කතා කරනකොට ඇත්තටම මේට අවුරුදු 6-7ක ඉඳලා 4-5000 කාල පරිච්ඡේදය වෙනකොට මේ වගේ දියුණු සංස්කෘතිය තිබුණා. එතකොට මේ ශිෂ්ටාචාරයන් එක්ක බලනකොට අපි මේ මෑත ගංගාධාර අරගෙන අපේ සංස්කෘතියෙන් ගැන කතා කරනවට වඩා තාමත් මේ වගේ ඈතට යන්න පුළුවන්. මම මේක මේ විදිහට කතා කරනවා. දැන් අපි මහවැය ගත්තත් දැදුරුවය ගත්තත් ලංකාවේ ඕනම ගංගාධාරයක් ගත්තොත් එහෙම ඒ ගංගාධාරයේ වැඩි කොටසක තියෙනවා මතු පිට පස් තට්ටුවක්. මේ මතු පිට පස් තට්ටුව දැන් ප්‍රයෝජනෙට ගන්නේ එක්ක ගඩොල් කපන්න එහෙම නැත්නම් මැටි වලට එහෙම නැත්නම් උළු ගඩොල් කර්මා ඔය වගේ දේවල් වලට මැටි ආශ්‍රිත මොනවාරි කර්මාන්ත. දැන් මට මතකයි මම පැහැදිලිවම දැකලා තියෙනවා දැදුරුවය මේ මහවැයේ අර උළු ගඩොල් වලට මැටි කපාගෙන ගිහිල්ලා මේවා මේ අයින් වෙච්ච තැන් වල තියෙන විශාල වැලි තට්ටුවක්. මේ වැලි තට්ටුව ඇත්තටම දැන් ගංගාවලින් එන වැලි වලට සමානයි. රළු හොඳ වැල්ලක් ඒකත් සමහර විට මීට එකමාරක් දෙකක් ගණකම්. එතකොට මතු පිට පස් තට්ටුවත් මීට දෙකක් විතර අයින් කරලා අර වැලි තට්ටුවත් අයින් කරපුවාම අපිට අපි පැහැදිලිවම මම දැකලා තියෙනවා බෝල ගල් තට්ටුවක්. මේ බෝල ගල් තට්ටුව කියන්නේ ඇත්තටම ගංගා ගැලීම නිසා රවුම් වෙච්ච කොටසක්. අර උඩ කොටසත් වැලි කොටසත් ඇත්තටම ගංගා වලින් ගෙනාපු නිර්මාණයන්. මෙන්න මේකට යටින් පැහැදිලිවම තියෙන්න පුළුවන් ඇත්තටම ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ සංස්කෘතිය. මේවා බොහෝ දුරට මම හිතන විදිහට මම හිතනවා මේවා ගලපන්න පුළුවන්කම තියෙනවා අර මේ ගංගාධාරවල පැරණි ගංගාධාරවල ශිෂ්ටාචාරයන් එක්ක. මොකද මේ ශිෂ්ටාචාරයන් ගංගාධාරවලට විතරක් සීමා වෙච්ච ඒවා නෙවෙයි. අනික් ලෝකයේ වෙනත් දැන් ඔය මායා ශිෂ්ටාචාරය ඊජිප්තියන් වගේ ඒවා එක්ක බලපුවම ලංකාවේ ඇත්තටම මේ කුමන හෝ සංස්කෘතියක් තිබිලා තියෙනවා. ඒක සමහර විට මේට අවුරුදු 5500ක් 4500 ආනත 4000ක් අතර වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි හොයන්න ඕනේ. ඇත්තටම දැන් මේ අපි පුරා වෘත්ත ආශ්‍රයෙන් වෙනත් ජනශ්‍රුති ජනකතා ආශ්‍රයෙන් තමයි මේ දැන් රාවණා ගැන කතා කරන්නේ. දැන් මේ ටිකට් පොඩ්ඩක් කතා කරපු සිල්වර්ධන මහත්මයාත් ඇත්තටම මේ මොනවද ශිලා ලිපි ගැන කතා කරනවා. ඔය කියවා මේ පුරා විද්‍යාඥයන්ට හොයලා දීලා. ඒවා ඒ අය මේ පැත්තෙන් තහවුරු කරන ගමන් ඇත්තටම භූවිද්‍යාඥයින් ඒකම අවසාදනය පිළිබඳ කටයුතු කරන විද්‍යාඥයින් මේ කැණීම් කරලා අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා නම් මේ යට ගිය විස්තර මම හිතන්නේ ඉතාම වටිනවා. මට මතකයි ගිය සතියේ සිරිසම මිජේතුංග මහත්මයා මේකට සම්බන්ධ වුණ වෙලාවේ අර අනුරාධපුර කැණීමක් ගැන කතා කළානේ. මම එතන ගිහිල්ලා තියෙනවා. මොකද මම 1992-93 කාලේ අබේගිරියට සම්බන්ධ වෙලා ටික කලක් වැඩ කළා. ඒ අතෙන්දී මේ කැණීම් වලට මම සම්බන්ධ වුණා. සමහර ඒවාට ගිහිල්ලා තියෙනවා, බලලා තියෙනවා. ඇත්තටම අබේගිරි කැණීම කරනකොට කැණීම කරන්න ඉස්සෙල්ලා උඩ තිබුණ විශාල පස් තට්ටුවක්.
ඕක අයින් කරනකොට තමයි අර යට පාදම් ටික මතුනේ. ඒකෙන් පින්නුම් කරන්නේ එතකොට මීටරයක් දෙකක් මේක වැහිලා තියෙනවා. එතකොට ගියා මා ඉස්සරේ සිරිතම විදුන් මහත්තයා කතා කරපු වෙලාවේ අර ආචාර්ය ශිරන්දරණේකල කරපු කැණීමේදී යට තිබුණ වළං කැබලි සකපෝරුවේ කැබලි එතකොට බ්‍රාහ්මීය අක්ෂර දේවල් ඕකෙන් නතර වෙන්න බෑ. ඕකෙන් යටට තවත් ජීවත් එහෙම ඔය අපි මේ කතා කරන සංස්කෘතිය අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. එතකොට දැන් ඔය ඒක නිසා මම හිතන්නේ මේ විශාල වැඩ කොටසක් තියෙනවා මේ පුරාවිද්‍යාඥයන් විතර මේක පටවන්න බෑ. අනිවාර්යයෙන්. ඒක නිසා මේ විශේෂයෙන්ම මේ ප්‍රාග් ඓතිහාසික ගැන කටයුතු කරන්න පුළුවන් භූවිද්‍යාඥයින් ආදී මේ ස්තර විද්‍යාඥයින් වගේ අය මේකට සම්බන්ධ විය යුතුයි. හොඳයි. අපි ඒ පිළිබඳවයි නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්නේ. ප්‍රියන්ත මහත්මයා ටිකක් වෙලා දුරකථනයේ රැඳිලා ඉන්නට උනා. ආයිබෝන් ඔබට. ආයිබෝන් ඔබට. ප්‍රියන්ත මහත්මයා කතා කරන්නේ මීටිය ගොඩේ ඉඳන් නේද? ඇමිටිය ගොඩේ ඉඳන්. ඇමිටිය ගොඩේ ඉඳන් සමාවෙන්න. කියනකො වෘත්තීන් ගුරුවරයෙක් කියලා කිව්ව ඔබතුමාට අදහසක් ඉදිරිපත් කරන්නට තියෙනවායි කිව්වා. මේ වැඩසටහන බොහොම ස්තුතියි රචිතපතක් ඒත් එක්කම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අපේ මහාචාර්යතුමාට. ඇත්තටම මහත්මයා උපුල් පිළිම් පෙළට ඒවා මේ අකුරෙන් අකුර අර පුංචි ළමයි කතාවක් කියලා දෙන්නා වගේ මම හිතන්නේ අර ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් වුණාට බොහොම පැහැදිලිව මේ ලෝකයේ මේ විශ්වයේ නිර්මාණය මේ ලෝක නිර්මාණය කියනවා. උපුල් මට කියන්න තියෙන කෙටියෙන් මම හිතන්නේ අපේ ඉතිහාසයෙන් හැමදාම අපි ගත්තේ Humeson, Pahiam, Rhys David ඒ වගේ පඬිවරු මේ වගේ අය කියපු නිසා ඉතින් මගේ දැන් මම හිතාගෙන ඉන්නේ පුල් මේ වැඩසටහන අහලා මගේ බලවෙන්න විද්‍යාලයේ මම ආචාර්යවරයෙක් විදිහට වැඩ කරන්නේ. ඇත්තටම මේ දැන් ඉන්දියානුව කොච්චර වුණත් දැන් ගරු මහාචාර්යතුමනි ඔබතුමාටත් මතක් වෙයි මොකක් හරි චිත්‍රපටයකදී වුණත් ඒගොල්ලන් කියන්නේ රාම් නාම සත්‍යය කියලා. ඒ කියන්නේ රාමගේ අවතාරය බලවත් කියලා. දැන් ඔය වාල්මීකි පඬිවරයම කියනවා උපුල් මේ සමහර තැන්වලදී එතුමගේ මේ රාමායනේ නැත්නම් රාව මේ පොත ලියද්දී රාමායනේ ලියද්දී මේ දෙවිසත් අභියෝගයක් විච්ච රාවණ විනාශ කරන්නට දිව්‍ය විසින් අනුහස් ආයුධ දීපු රාම එව්වේ කියලා. ඉතින් එවන ලද්ද කියලා. ඒ කියන්නේ ඒකෙන්ම තේරෙනවා උපුල් මම හිතන්නේ යටි අරුතක් තියනවා දෝ ශ්‍රී ලංකාවට පහර ගහන්න මේ ශ්‍රේෂ්ඨ බලි තරු රාවණ කියලා කියන ශක්තිති රජවරු හා සමාන මේ ශ්‍රේෂ්ඨ නරපතියන්ට සියුම් පහරක් එල්ල කරන්නට සත්‍ය විකෘති කරා දෝ කියලා. දැන් අලුතෙන් අහුබුදු ශූරින් බොහොම කනගාටුවෙන් මිය ගියේ. එතුමාගේ මතය තිබුණේ උපුල් ඇත්තටම නෑ රාවණ මිය ගියේ නෑ රාවණ ඒ සාර්ථකව ඒ සතුරු ආක්‍රමණය කරා කියන එක. ඒ නිසා මට කියන්න තියෙන උපුල් මේ වැඩසටහනේ මම හිතන්නේ ජාත්‍යන්තර ලෝක සියලු නාලිකාවන් කොච්චර ලංකාවේ තිබ්බත් වී කරන මේ සේවයේ උතුම් මම කියන්න කැමති VFM ලෝකෙම අහගෙන ඉන්න නිසා අනේ කරුණා කරලා ගරු ජනාධිපතිතුමනි අධ්‍යාපන ඇමතිතුමනි දැන්වත් පෙළපොත්වලට අපේ මේ ඉතිහාසය ඇතුළත් කරන්න. මේ අපේ ළමයින්ට 6 ඉඳලා 11 13 වෙනකන් තියෙන ඉතිහාසය අපිට තියෙන උපුල් ඉන්දියන් ඉතිහාසයයි සාමාන්‍ය ඉතිහාසයයි මේ රජවරුන් පවා කප්පාදු කරලා දැන් සමාජ අධ්‍යයනයේ විෂයක් නැත නිසා ඒ නිසා මහාචාර්යතුමනි මට කියන්න තියෙන්නේ බලධාරීන්ට ඥානය පහළ වේවා මේ ශ්‍රේෂ්ඨ වීරවරු අපි නැවත උපද්දමු. හොඳයි ස්තුතියි ගුරුතුමනි. ප්‍රියන්ත මහත්මයා ඇමිටිය ගොඩේ ඉඳන් කතා කළේ. මම හිතන්නේ ප්‍රියන්ත මහත්මයාටත් පැවරිච්ච වගකීමක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමන්ලා ඒක අවබෝධ කරගෙන ඉන්නවා. මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න සියලු හෙළයන් ශ්‍රී ලාංකිකයන් මේ කාරණේ අවබෝධ කරගත්තොත් හොඳයි. අපේ ඉතිහාසය සැබෑවටම ඉස්මතු කරගන්නට ඕනේ. අපිට තවත් ජාතියකට පහර ගහන්නටවත් තවත් රටකට පහර ගහන්නටවත් නොවේ. අපේ ජාතිය අපේ රට හෙළයන් ලෙස ලෝකයේ ඉදිරියේ සීරුවෙන් හිටගනිද්දී අපිට සවියක් ශක්තියක් ලබා ගැනීම සඳහා මහාචාර්යතුමාට ඇති මේ සඳහා එකතු කරන්නට යමක්. ඇත්තටම මම ඊටාම කැමතියි මේ පිළිබඳව තව අදහසක් ඉදිරිපත් කරන්න. දැන් ගිය සතියේත් එක්තරා පාසල් ශිෂ්‍යෙක් මේ ඉතිහාස විෂය පිළිබඳව කප්පාදු පිළිබඳව මහත් වේදනාවෙන් කතා කළා. ඒත් මේ ශිෂ්‍යයා මේක ශිෂ්‍යයන්ට මෙහිමවත් දැනුවත් වෙලා තියෙන එක එහෙම නැත්නම් මේව තියෙන එක ජාතියේ වාසනාවක්. ඉතින් ඇත්තම දැනට දැන් මේ අපේ ප්‍රියන්ත ගුරු මහත්මයා කතා කළා වගේ මේ පාසල් අපි ඉගෙන ගන්න කාලෙත් ඇත්ත වශයෙන්ම අපිට කිව්වේ කවුද මේ විජේ සහ කුවේණි කතාවනේ. ඔව්. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක නෙවෙයි සත්‍ය කතාව. අපි දැන් මේ කතා කරන දේවල් මීට අතීතයට හොයාගෙන යන්න දැන් අවස්ථාව තියෙනවා. ඉතින් මේකට සියලුම විද්වතුන් එකතු වෙලා ඇත්ත වශයෙන්ම රාජ්‍ය සහායයක් අපිට ලැබෙනවා නම් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. අපිට අපේ පෙළපොත් වලට අලුත් ජීවයක් දීලා අපේ හෙළ ඉතිහාසය මම හිතන්නේ ඉදිරියට ගන්න පුළුවන්.
හොඳයි. ඔබට ඇති විවිධ අදහස් යෝජනා අපේ ඉතිහාසය පිළිබඳව ඒත් එක්කම මේ කරන කතාබහ පිළිබඳව ඔබට ගැටලු තැන් මතුවෙනවා වෙන්නට පුළුවන්. ඉදිරිපත් කරන්න ඔබේ අදහස 0115 75 22 22 0115 75 22 22 කියන දුරකථනයේ විවෘතයි ඔබට රාත්‍රී 9 දක්වාම පුංචි විරාමයකින්. හිතවතුනි ඔබේ හිතවතුන් හිතමිතුරන් ලෝකයේ විවිධ රටවල ඉන්නවා වෙන්නට පුළුවන්. ජාතියට ආදරය කරන රටට ආදරය කරන සැබෑ හෙළයෙක් නම් ලෝකයේ ඕනෑම තැනක ඉඳන් අපිව සවන් දෙන්නට දැන් අවස්ථාව තිබෙනවා. www.vfmradio.lk www.vfmradio.lk කියන වෙබ් අඩවියට ගිහින් අන්තර්ජාලය ඔස්සේ අපිව සජීවීව සවන් දෙන්නට පුළුවන්. රාවණා වැඩසටහනටත් ඉරිදා රාත්‍රී 7 ඉඳන් 9 දක්වා සජීවීව වැඩසටහන සවන් දිය හැකි බව ඔබේ හිතවතුන් විදේශගත මිතුරන් දැනුවත් කරන්න. අපිට ඉන්නවා මේ මහාචාර්යතුමනි හිතවතියක් දුරකථනයෙන් අදහසක් ඉදිරිපත් කරන්නට අමානි. ආයිබෝවන්. අයිබෝවන්. ඔව් අමානි කියන්න ඔබේ අදහස. මම කියන්නේ කාරණා කීපයක්. එකක් තමයි මම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් හොයන්න මෙහෙම ගන්න උත්සාහය සම්බන්ධයෙන් පොඩ්ඩක් පිළිගන්න සතුටු වෙනවා මම ආඩම්බර වෙනවා. ස්තුතියි. ඊපස්සේ අනිත් කාරණාව තමයි දැන් අපි මේ කතා කරන්නේ අද්භූත පුද්ගලෙක් නෙමෙයි. එමනම් අපි කතා කරනවා නම් එකක් තමයි දැන් මම කලින් මතක කරපු සුගන්ධන මහත්මයා ගෙනාවා මෞලික පත්‍රය සම්බන්ධව ලිපිය සම්බන්ධව මට අනේකත් එක ගොඩනැගෙන තර්කයක්. මොන ගහලෝකයක නම් අපි රාවණා කියන මේ අපේ ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨ කාලෙක ගැන කතා කරන්නේ. එහෙම නම් මේ ශිෂ්ටාචාරයේ ආවේනීය අනුවර්තනය කියන විද්‍යාත්මක පරිවර්තනයට අතහැරලා යනවා. ඒ කියන්නේ වෙන ගහලෝකයක නම් ඒ තියෙන කියන්නේ රාවණාගේ ජීවි ප්‍රයත්න ඒ ගහලෝකයට අදාළ වෙන්න ඕනේ. හැබැයි අපේ ගහලෝකයට අපිට අදාළ වෙන්නේ නැහැ. අපේ පරම්පරාවෙන් ඉන්න බෑ කියනවා. ඔව් අමාලි සිරිවර්ධන මහත්මයා ඉදිරිපත් කරපු කාරණය සහ මේ මෞබිම පුවත්පතේ සඳහන් වෙලා තිබුණයි කියන කාරණේදී කරුණු දැක්ුණේ මේ රාවණා නොවේ රාම. එහෙම නැත්නම් රාවණත් එක්ක යුදයට පැමිණි රාමායනයට අනුව සඳහන් වෙන රාම පිටසක් වල ඉන්නා කෙනෙක් හැටියට නේද? එහෙනම් මම හොඳයි කියන්න ඔබ අදහස් කරනවා. කාරණාව දැන් ඉදිරිපත් කරන්න. එහෙම රාම හරි එහෙනම් කවුරුත් අද්භූත පුද්ගලෙක් සම්බන්ධයෙන් මේක ගේනවා නම් කියන්නේ ඉතිහාසය කරද්දී එකක් තිබෙනවා අපේ ජීවිත පැවැත්මේ ඒකසල්ලි ජීවිතය ඉඳලා පොදුසල්ලි ජීවිතය අපේ ජීවිතය ඉඳලා මිනිස්සුන් දක්වා වර්ධනය වෙනවා ඇති. ඒක දිනුනේ නැහැ. එහෙම නැත්නම් ආවේනික අනුවර්තන කියන දෙයක් කියනවා. ඒ ජීවිතයේ ස්වභාවයෙන් ප්‍රයත්න අනුවනේ අල්පෙන් දිවෙන එක ඒකට පවතින්න පුළුවන්. හැබැයි මේ තියෙන පුතුරේ කියන මේ දහලෝක ඇතුලේ තියෙන ස්වභාවික ප්‍රවත්මට පොරොත්තු දෙන්න බෑ වුණා වෙන දහලෝක කියනවා. එහෙනම් අපිට ගේන්න බෑ අපි ඒ පරම්පරාවෙන් පැවතෙන අපිට එක ගම්බෙන් කරනවා කියන්නේ. ඉතින් ඒකදී මම මතු කරගන්න තියෙන්නේ අපි උන අද්භූත තැනකට ගියොත් අපි ආපහු යනවාර අපිට ලෝකයේ දත නොහැකි කියන අර එබැහෙලි හෝ අර මිනිස්සුත්තාචාරයේ අධිවිදයකට. හොඳයි අමාලි කියන කාරණේ මම හිතන්නේ අමාලිගේ කරුණු දැක්වීම එපමණයි වෙන්නට ඕනේ. ස්තුතියි අපිට කතා කළාට අමාලි කියන කාරණේත් එක්කත් එකඟ විය යුතු පැත්තක් තිබෙනවා මහාචාර්යතුමනි. මොකද දැන් මේ රාවණා කියන්නේ මහා අద్భుත චරිතයක් කරලා මේක මේ අපිට ස්පර්ශ කරන්නට බැරි, දකින්නට බැරි, කියන්නට බැරි මහා බලවතෙක් කරලා ඒ පිළිබඳව නම සඳහන් කිරීම පවා ශාපයට ලක් වෙන්නට පුළුවන් කාරණයක් කරලා මිනිස්සුන්ව බය කිරීමේ යම් තත්ත්වයක් දකින්නට තියෙනවා සමහරුන් තුල. සමහරුන් මේක ගුරුකුලයක් වගේ අර මණිකක් රකින්න මේ නාගයෝ රජුරුවරුන් වගේ මේක රැක ගන්නට උත්සාහ කරනවා. මේ පිළිබඳව දන්නා දැනුම සමාජගත කරන්නට මැලිකමක් දක්වනවා. ඒකට හේතු හැටියට වුන් දක්වන්නේ මේවා වැරදි ආයතට යයි කියලා. නමුත් අපි මේවා ලෝකේ හමුවට ගෙනියන්නට ඕනේ. ලෝකේ හමුවට අපි ගෙනියන්නට ඕනේ මහාචාර්යතුමනි. මේ රේඩියෝ හිතන හැටියට මේවා සනාථ කළ හැකි කරුණු විදියට. එහෙම කළොත් තමයි අපිට ලෝකයට අභියෝග කරන්නට පුළුවන්. දැන් අශෝක අධිරාජයා පිළිබඳව පුරාවිද්‍යාත්මකව තහවුරු කරන්නට හැකි වුණ නිසා තමයි අශෝක අධිරාජයා තහවුරුනේ ලෝක ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨ අධිරාජයෙක් හැටියට. ඉතින් අපේ රාවණා රජු පිළිබඳවත් අපිට එහෙම තහවුරු කිරීමක් කරන්නට පුළුවන් නම් ලෝකයේ ඉදිරිය අපිට මොනතරම්නම් ප්‍රෞಢ විදියට හිට ගන්නට පුළුවන්ද? මහාචාර්යතුමනි දැන් ගිය සතියේ අපි කතා කරා අර ඔබතුමන්ගේ විශේෂ අධ්‍යයනයක් හැටියට මේ හොලෝසීන අවධිය සහ ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ ඇති වූ වෙනස්කම් පිළිබඳව එතෙන්දී ඔබතුමා විශේෂයෙන්ම මේ ඉස්මතු කරලා පෙන්නපු කාරණයක් තමයි මේ විවිධ යුගවලදී විවිධ කාලවකවානුවලදී මුහුදු ජලයේ උච්චාවචනය එහෙම නැත්නම් උඩ පහත යාමක් දකින්නට පුළුවන් කියලා මේ කරුණු පිළිබඳව පොඩි මතක් කිරීමක් කළොත් හොඳයි. මොකද ගිය සතියේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට බැරි වුණ කෙනෙකුට වැදගත් වේවි කියලා හිතනවා. ඒකත් සමගම අපි ඉදිරිපත් කරමු මේ අර රට වටේ තියෙන වැලි කඳු පිළිබඳව ඔබතුමා යම් කරුණක් අවිත් එක පූර්ව වශයෙන් සඳහන් කළා. මේ කතාව මම හිතන්නේ වටිනවා. මම දැන් ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ සහභාගී වුණ වෙලාවේ
අදහසක් නෙවෙයි මගේ පරිශ්‍රණ වල ප්‍රතිඵලයක්. මම පැහැදිලිවම කිව්වා මේට ඉස්සරලා අවුරුදු 6250 ඉඳලා 5130 දක්වා පළවෙනි මූදු මට්ටමේ නැගීම තිබුණා. ඊට පස්සේ මූදු මට්ටම අඩු වුණා අවුරුදු 4700 තරම් කාලෙදී. නැවත වරක් මූදු මට්ටම වැඩි වුණා අවුරුදු 4390 ඉඳලා 3900 දක්වා කාලේ. මෙන්න මේ වගේ මූදු මට්ටමේ වෙනස්කම් වගේක් ගැන මම සඳහන් කළා. ඇත්ත වශයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම ලංකාව වටේම රට තුලට වෙච්ච පිටලා තිබෙන හිරිගල් පර තියෙනවා. එතකොට සිප්පි නිදි තියෙනවා. මේවා රට තුල තියෙන්න නම් ඇත්ත වශයෙන්ම මූද මීට වඩා ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. ඒක ගැන කිසිම සැකයක් නැහැ. මේ වගේ දේවල් ලෝකයේ අනෙක් රටවලුත් හොයාගෙන තියෙනවා. මේක ලංකාවේ පැහැදිලිවම තියෙනවා. එතකොට ඒ කරපු මම මේ වගේ නියදී අරන් ජපාන් වලට ගිහලා හිරෝෂිමා විශ්වවිද්‍යාලයේදී ගත්තු කාබන් 14 දත්ත සහ ස්වීඩන් විශ්වවිද්‍යාලයේ ස්වීඩන් වල ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලෙත් මම මේ වගේ නියදී කරලා තියෙනවා. එතකොට මේ වගේ දත්ත බොහෝ දුරට සමානයි. ඒ අනුව මම මේ නිගමන වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මූද මට්ටමේ හොලොසීන පීරියඩ් එකේ කියන්නේ මේට අවුරුදු 6500ක කාලේ මෙහාට වෙච්ච අවස්ථා බොහොම වැදගත් වෙනවා. අතවතින්ම පැරණි සංස්කෘතියන්ගේ වර්ධනයට. දැන් මම අර කලින් කිව්වා වගේ අතවතින් හිරිගල් නෙදී, සිප්පි නෙදී. දැන් අකුරලට ගියොත් එහෙම නැත්නම් මිටියාගොඩ පැත්තට ගියොත් එහෙම, දකුණේ හුංගම පැත්තට ගියොත් එහෙම, නැගෙනහිර පළාතේ බොහොමයක් ප්‍රදේශ වලට ගියොත් එහෙම, යාපනයේ පවා එහෙම නැත්නම් පුත්තරම් දිස්ත්‍රික්කයේ පවා මේ වගේ නිදි තියෙනවා. කියන්නේ සිප්පි නිදි සහ විශේෂයෙන් හිරිගල් මේ කියන්නේ කොරල් කියන ඒවා තියෙන්නේ මේ ලංකාවේ දකුණු සහ මේ දකුණු දිග වෙරළේ සහ බටහිර වෙරළේ. කියන්නේ හික්කඩුවෙන් පටන් ගත්තාම ඒ ටික තියෙනවා. නමුත් අනිත් පැත්තවල වල අර කියපු විදිහට සිප්පි නිදි තියෙනවා. ඉතින් මේවා රට තුල පිළිගන්න විදිහක් නැහැ. මොකද දැන් සුනාමි හරි එහෙම නැත්නම් වෙනත් මුහුදු ගැල්මකින් මේවා හැදෙන්නේ නැහැ. මේවා දැන් හිරිකල් ගත්තාම ඒවා එතන වැඩිම ස්වභාවයක් පෙන්වුම් කරනවා. මොකද වැටිලා ඉහළට මේ ලියලා පුතු භාවයක්. එහෙමනම් මේවා අර මම කියන මේ කාල පරිච්ඡේදයේදී මුහුදට යට වෙලා තියෙනවා. ආයතරයක් අර අවුරුදු 4700 තරමේ තමයි නැවත වර මුහුද සාමාන්‍යයෙන් පහළට බහලා තියෙනවා. ඒක මීට දැන් තියෙන මට්ටමේ මීට 2-3ක් වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් එහෙම ඇත්ත වශයෙන්ම ඒ කාලේ හොඳ සංස්කෘතික වර්ධනයක් තියෙන්න පුළුවන්. ඒ සංස්කෘතික වර්ධනය ගලපන්න පුළුවන් ලෝක මට්ටමේ තියෙන අනිකුත් සංස්කෘතියන් එක්ක. එතකොට ඒ වගේම දැන් අර උපුල් ලැබුවනේ මගින් වැලි කඳු ගැන. ඇත්තටම ලංකාවේ වැලි කඳු පර්ණ වැලි කඳුත් තියෙනවා, හොලෝසීන කාලේ වැලි කඳුත් තියෙනවා. දැන් විශේෂයෙන් දකුණු පළාතේ මේ කිරින්ද පැත්තේ වැලි කඳු එහෙම ගත්තොත් මේවා පැරණි වැලි කඳු වල සොයාගත්තු මේ ඔය මොනවාද මේ පොසිල දේවල් අවුරුදු 1,20,000 තරම් කාලෙට ආචාර්ය ශිරන්දරණේක කාල නිර්ණය කරලා තියෙනවා. ඊට අමතරව මහාචාර්යතුමනි දැන් කිරින්ද වැලි නිදිය එහෙම නැත්නම් මේක වැලි කන්දක් හැටියට වැලි වැටියක් හැටියට මේක පවතින්නේ. මේකේ ආරක්ෂිතභාවය කොච්චරද කියනවා නම් ඒ කිරින්ද මේ වැලි කන්දෙන් මෙහා පැත්තේ තිබුණු නිදියෙන් මෙහා පැත්තේ තිබුණු වැටියෙන් මෙහා පැත්තේ තිබුණු ගම්මානය සුනාමියෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා. ඒ අවට ගම්මාන සම්පූර්ණයෙන් විනාශ වෙද්දී මේ ගම්මානය ආරක්ෂා වෙනවා. අනිත් විශේෂම කාරණේ තමයි මුහුදු ජල මට්ටම තියෙන්නේ මේ ගම්මානයට වඩා ඉහළින්. එතකොට මේ මුහුදු ජල මට්ටම ගම්මානයට කඩා වැදීම සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න අර වැලි වැටිය. කිලෝමීටර් මේ 2ක් විතර පළල කිලෝමීටර් 20ක් විතර දිග වැටියක් මේක. ඉතින් දැන් මේ වගේ ඒවා සමහර ඇත්තටම මේ වගේ අපි දැන් අර මේ රතුපස් පැහැයට තියෙනවා. මොකද ඒවා කාලයගේ වැෑමෙන් ඔක්සිකරණය වෙලා ඇත්තටම ඒ වර්ණය ගහලා හැදිලා තියෙනවා. නමුත් ඒක sea level changes අනුව ඒ කියන්නේ මුහුදු මට්ටමේ වෙනස්කම් අනුව වරින් වර ඇතිවන දේශගුණික විපර්යාසයන් අනුව මේ වගේ ඒවා මේ අර සුළංවල ක්‍රියාව වලින් අවස්ථා ගණනාවකදී බහුල ලක්ෂණ පෙන්වන්න කරනවා. තව එකක් තමයි අතවසින් පුත්තලමට ගියොත් එහෙම මේ පුත්තලමයි මේ විශේෂයෙන්ම ඔය මදුරන්කුලිය පැත්තේ මේ ළඟදී මම ගිය අවස්ථාවකදී කැණීමක් කරලා තිබුණ තැනකදී දැක්කා. දැන් මේ සාමාන්‍ය වැලි කඳු සුළඟින් ගෙනවිලා තැන්පත් වෙච්ච ඒවා. මම මේ කියන ස්තරේ ඊට යටින් තියෙන එක සුළඟින් ගෙනවිලා තැන්පත් වෙච්ච එකක් නෙවෙයි. ඒක දැන් මිනිස්සු ඇත්තවසේම වැලි වලට මුදලට විකුණන්න කැණීම් කරනවා. ඒවා අර ක්‍රීඩිය සලු ඒවා. එතකොට මේ
ඒක අර මම කියපු ගංගා සම්බන්ධ වැල් නිදි වල සමකාලීනව වෙන්න පුළුවන්. මේකට යටින් මම හිතන කැණීම් කළ යුතුයි. අපි මේවා අතෝතේම පුරාවිද්‍යාව අනිකුත් අය එකතු වෙලා කැණීම් කළොත් එහෙම අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා ගංගා ගලපු සාධක බවට මේවා රවුම් වෙච්ච ගල් වර්ග. එතකොට ඒකත් එක්කම අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් අර ඔය මම මේ කතා කරන සංස්කෘතීන් පිළිබඳව. ඉතින් ඒක කාටවත් හංගන්න බෑ. ඒකම මේ දැන් මීට ටික වෙලාවකට අර කතා කරපු මේ කවුද මහත්මයා කතා කළා අමාලි පොළොන්නරුව ඉඳලා කතා කළා. ඇත්තටම මම ගියසරෙක් කතා කළා මේ ලෝකේ වරින් වර පුද්ගලයන් උපදිනවා මේ ලෝකේ කියන පෘථිවියේ යම් යම් හැකියාවන් තියෙන පුද්ගලයෝ. ඉතින් ඇත්තටම ඒ පුද්ගලයන් අතර අපට සමාන කරන්න බෑ. අපේ බුදුහාමුදුරුවෝ කවුරුවත් එක්ක ආවත් එක්ක සංසන්දනය කරන්න බෑ. උන්වහන්සේගේ තිබුණ හැකියාවන් උන්වහන්සේගේ තිබුණ අනිකුත් දේවල් පිළිබඳ ඥානයන් ඒවා කවුරුහාටවත් සංසන්දනය කරන්න බෑ. නමුත් මෙතනදී ඔය කියපු විදිහට දැන් දස බල දස කිය මූණ 10ක් තිබුණා කියනවා අත් 30ක් තිබුණ කතාවක් තියෙනවා. මේවා මම කියන්නේ මේවා මේ පුජ්‍යලගේ හැකියාව. ඒක නිසා සමහරට පරසක් වලවල් කතාවල් මෙතනට අවශ්‍ය නැහැ. කෙලින්ම මේ එහෙම පුජ්‍යලේ හිටියා නම් අතෝතෙම මේ ලෝකේ විද්‍යාත්මකව දැන් පුජ්‍යලේ ඉන්නෝනේ. සමහර ළමයි ඉන්නවා අතෝතෙම මේ අපි ගණන් ටික දීලා මෙවුන් තේරෙම විනාඩි තත්පරකණේ උත්තර දෙනවා. එතකොට මේ වගේ හැකියාවන් තියලා එයා අනාගතේ කවුරු වෙයිද අපි දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔය වයස අවුරුදු 11 දී මහාචාර්යවරයෙකු බවට පත් වුණ මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය දිනාගත්ත පුද්ගලයෙක් බව මේ ලෝකේ ඉඳලා තියෙනවා. අපිට කියන්න බෑනේ මේ පුද්ගලයා ඊට පස්සේ තවත් අවුරුදු 35 40 කරනකොට කවුරු වෙයිද කියලා. ඉතින් ඒක නිසා මේක පරසක් වලවල් කතාවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ වගේ දක්ෂ පුද්ගලයෝ හිටියා. එතකොට මේ අයත් ඒ අයගේ සමහරට වෙනත් අය මේ වගේ ඒ අයට පහර ගහලා හරි මොනවා හරි කරලා නැති කරන්න හදනවා. ඒක අදටත් තියෙනවා ලෝකේ. ඉතින් අන්න ඒ වගේ දේවල් අනුව අපි මේ යට ගියාව හොයනකොට මම හිතන්නේ තව හොඳ මේ හැකියාවන් මේ පුද්ගලින් හොයාගන්න පුළුවන් වේවි. අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම 0.115 අපේ දුරකථන අංකය ඔබට පුළුවන් කතා කරලා එකතු වන්නට මේ වැඩසටහනත් එක්ක ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. ඒත් එක්කම මේ අපි රාවණා වැඩසටහනේදී විවිධ මතවලට විවිධ අදහස් වලට විවිධ නිර්මාණ වලට ඉඩකඩ ලබා දෙනවා කියලා ඔබ දන්නවනේ. ඒ නිසා ඔබ යම් නිර්මාණ බිහි කරනවා වෙන්නට පුළුවන්. රාවණා පිළිබඳව ගීත නිෂ්පාදනය කරනවා වෙන්නට පුළුවන්. ගීත නිර්මාණය කරනවා වෙන්නට පුළුවන්. මේ පිළිබඳව අදහස් එකතු කරනවා වෙන්නට පුළුවන්. රාවණා පිළිබඳව පරිශන කෘති එලි දක්වනවා වෙන්නට පුළුවන්. මේ සියල්ලටම වේදිකාවක් තනා දෙන්නට අපි සූදානම්ින් ඉන්නවා රාවණා වැඩසටහන තුළ. ඒ නිසා ඔබ කරන නිර්මාණ විශේෂයෙන්ම රාවණා පිළිබඳවම විය යුතු නැහැ. අපේ పూర్ව ඉතිහාසය පිළිබඳව විජයව ගමනයට පෙර ආතු අපේ ලංකාවේ තිබුණු අපේ පැරණි ඉතිහාසය පිළිබඳව ඔබ යම් නිර්මාණ කාර්යයක යෙදෙනවා නම් ඒවා පිළිබඳව රාවණා වැඩසටහනට දැනුම් දෙන්නටයි කියලා අපි මතක් කරනවා. වැඩසටහන තුළදී අපි ලිපිනේ මතක් කරන්නම්. රාවණා වැඩසටහන තැපැල් පෙට්ටිය අංක 1 වී රේඩියෝව නුගේගොඩ. රාවණා වැඩසටහන තැපැල් පෙට්ටිය අංක 1 වී රේඩියෝව නුගේගොඩ කියන ලිපිනයට තමයි ඔබ යොමු කරන්නට ඕනේ. මහාචාර්යතුමා මේ ගීතය මීට පෙර ආතුවත් අපි වැඩසටහන තුළ වාදනය කරලා තියෙනවා, මේ ප්‍රචාරය කරලා තියෙනවා. මේකට එක කමුතු ආකාරයේ ගීතයක්. හැබැයි ඉතින් අපේ තරුණ පරපුර අද මෙවැනි ගීත වලටත් කැමතිනේ. අපි අහලා බලමු. රාවණා පිළිබඳව නිමවුණු ගීතයක්. බබළුවා මනුලෝ තුල වැඩ සිටින වීර නදී දෙපළ කුලස්ති වංශෝත්තම ශ්‍රවාපුත්‍රය පෝරාණ මණ්ඩක හිතල ලංකේ ශ්‍රී රාවණාදීව රාජෝත්තමයාණන් වහන්සේ දුගිලිතිස්ස රත්නවර්ණ දේහත් නිරෝගිතේ සෞන්දර්යන්තරයන්ද ලිංගම ව්‍යාකරණ කාමක තවරාශ්‍රයන්ද බ්‍රහ්මාශ්‍රයන්ද දාමාශ්‍රයන්ද රාවණාදීව සංග්‍රාමයන්ද මෙතන වැඩ සිටින වහන්සේ මයිලාන්තේ වාය
හෙළිය පුරා ෆ්‍රී. හෙළ යුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හෝරාව රාත්‍රී 8යි විනාඩි 10යි වෙලාව රාවණා වැඩසටහනත් සමග ඔබ එකතුව සිටින්නේ ආනන්ද අතුකෝරාල මහත්මයා දුරකථනයේ රැඳී ඉන්නවා. ඔබට කතා කරනවා නම් 0115 75 22 22 ඔබටත් ඉඩකඩ වෙන් වෙලා තිබෙනවා අපේ දුරකථනයට කතා කරන්න. සජීවීව ඔබේ අදහස මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. 0115 75 22 22 මහාචාර්යතුමනි ආනන්ද අතුකෝරාල මහත්මයා ඔබතුමාවත් දන්න කෙනෙක්. පෞද්ගලිකව දන්න කෙනෙක්. ආයිබෝන් ඔබතුමන්ට. මතකද පොලිස් මට එච්චරම මතකයක් නෑ. සමහර විට අතීත දේවල් ටිකක් කතා කළොත් ඉස්ලාම විද්‍යාලයේ ජියෝග්‍රෆි බැච් එකේ හිටියා. මට පොඩ්ඩක් මතක් වුණා ඒක. මම අවුරුදු 37ක් ලංකාවේ හැත්තලා ඉන්නේ. ඇත්තද? එච්චර කාලයක් පාදරි ඉස්සෙල්ලා ආවේ. මේ ඉස්සෙල්ලා මම ඉන්දියාවේ ජාත්‍යන්තර විද්‍යාලයක විදුහල්පති වශයෙන් හිටියේ. ඉතින් මට ඕනකමක් තිබුණා මේ ඉන්දියාවේ මොනවද නූතන පරපුර මොනවද මේ රාවණ එක් මොනවද යුද්ධය ගැන සහ ඒ කතාන්දර ගැන ධර්ම මතය ගැන පොඩ්ඩක් අදහසක් පහළ කරා. මොකද මම අවුරුදු 10ක් ඉන්දියාවේ හිටියා. මුම්බයි වල ෆ්‍රීලෑන්ස් කියන කම්පැනි එකකට වැඩ කරා. ඒකෙන් මොනවද මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍ය මිනිසුන් අතර මොනවද රාවණ වලදී ලංකාවෙන් රාවණ ගැන ලොකු හිතක් තමයි තියෙන්නේ. නමුත් උගත් මිනිස්සු අතර තියෙන්නේ එක්තරා විදිහක ගෞරවයක් සහ වැදගත් පිළිගැනීමක්. ඉතින් මේක මේ අධ්‍යාපන මට්ටම ජීවන මට්ටම අනුව ටිකක් ඒ අදහස් වෙනස් වෙනවා. මොනවාද එතකොට දුප්පත් අය හිතන්නේ අත වශයෙන්ම මොනවාද රාවණ ඇවිල්ලා පිටට හැරගෙන ගිහිල්ලා මේ සිද්ධිය වෙලා අපේ රටවල් දෙකතර ලොකු ප්‍රශ්නයක් ඉතුරුලා තාමත් ඒක වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් හැම පන්සලකම හැම ස්කූලේ පොතකම මේ ලියලා තියෙනවා මේ විදිහටයි ලියලා තියෙන ඉතිහාසයි. නමුත් නූතන අය හිතනවා ඒක විදිහේ ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. මේ කියන්නේ මොනවද මේ රටවල් දෙකක් අතර විදියක් නෙවෙයි. මේක හොඳ සහ නරක අතර තියෙන ප්‍රශ්නයක්. ඒක තුලින් මේ කතන්දරයක් ගොතලා ඒ කතන්දරයේ තුල ඇතිවෙච්ච මොනවද මේ ෆිලොසොෆිකල් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මේකම තමයි දුස්සන් කරනවා. නමුත් තරුණ ළමයි අතවසෙම ලංකාවේ ලොකු ආදරයක් සහ භක්තියක් වෙන්නු මේ කතාවේ නිසා. ඒගොල්ලෝ හිතන්නේ මෙවැනි කතන්දරයක් රටවල් දෙකක් අතර තිබුණේ අපේ ලෝකයට වැදගත් වංශ කතාවක් ඉදිරිපත් කිරීමක් කියලා. ඔන්න අදහස් තමයි මම ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මම හිතන්නේ මෙතන බොහොම වටිනා අදහසක්. මොකද වසර 10ක් විතර ඉන්දියාවේ විශේෂම ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙක් හැටියට කටයුතු කරපු මහත්මයෙක්. ඉතින් එතුමන්ගේ අත්දැකීම් ඇසුරින් මේ ඉදිරිපත් කරපු මතය බොහොම වටිනවා. අන්න ඒයි අපි හෙළයන් හැටියට අවධාරණය කරගත යුතු විශේෂම කාරණේ. විශේෂම එතුමන් කියන කාරණේ මහාචාර්යතුමනි. මේ අලුත් පරම්පරාව උගත් පරම්පරාව බුද්ධිමත් පරම්පරාව රාවණා කියන්නේ හතුරෙක් හැටියට නෙවෙයි දකින්නේ කියන එක. ඔව් දැන් මම ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා ආනන්ද අතුකෝරාල මහත්මයාට. මම දන්න පුජ්‍යලේක විදිහට මේ අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව මේකයි මෙතනදී දැන් එතුමාගේ වචන වලින්ම කියවුණා ඉන්දියාවේ මේ ගැන වැඩි මේ මොනවාද කතා බහක් තියෙනවායි කියලා. උනන්දුවක් තියෙනවා. නමුත් අපට වෙලා තියෙන මොකද අපේ ඉතිහාස පොත්වලින් මේ වතු ගෑවිලානේ. දැන් අපේ ඉතිහාස පොතක කොහොමවත් මේ වෙන්නේ අපි ඔය වෙනත් දේවල රාවණා සීතා හනුමන්ත ගැන කතා කළාට අපි කතා කරන්නේ විජයගෙන් ඉඳලා. ඉතින් ඒක නෙවෙයි අතවතම දැන් මේවා මම හිතන්නේ මීට වඩා ගැඹුරට ගිහිල්ලා මේවා රජයේ මොනවාද මේ අනුග්‍රහයෙන් මේවට පුළුවන් තරම් උදව් කරලා මේ සම්බන්ධතා කොහොමද තිබුණේ කියන එක සොයා බැලීම ඉතාම වටිනවා. ඒ මහත්මයා ප්‍රකාශ කරපු විදිහට. අනිවාර්යෙන්ම. අපි රාවණ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ 0115 75 22 22 0115
75 22 22 දුරකථනය ඔබට විවෘතයි. අද සම්පත් දායකත්වය ලබා දෙමින් වැඩසටහනට එකතු වෙලා ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහාචාර්යතුමන්. මහාචාර්යතුමනි මේ ගිය සතියේත් අපි යම් තරමකට මේ පිළිබඳව කතා බහකට මුල පිරුවා. රාවණා කෝට්ටය. දැන් සමහරුන්ට මේ මට පසුගිය සතියේ යොමු වෙලා තිබුණු SMS පණිවිඩයක් එහෙම නැත්නම් අපේ නිෂ්පාදන කණ්ඩායමේ දුරකථනයට යොමු වෙලා තිබුණු SMS පණිවිඩයක සඳහන් වෙච්ච කාරණා තමයි මේ රාවණා කෝට්ටය කියලා කියන්නේ කොට්ටයක්ද කියලාත් අහලා තිබුණා. ඇත්තටම මේක මොකද්ද කියන ගැටලුව සමහරුන්ට මතුවලා තියෙනවා. ඔබතුමන් මේකේ A to Z කියලා දුන්නොත් හොඳයි නේද? මෙහෙමයි. දැන් ඇත්තටම ඔය ලිටල් බාසස් ග්‍රේට් බාසස් කියලා ඔක මේ නම් කරලා තියෙනවා බ්‍රිතාන්‍ය කියන්නේ අපේ විදේශකයන් විසින්. නමුත් මේක කුඩා රාවණා මහා රාවණා කෝට්ටේ කියලා මේව කරලා නම් කරලා තියෙනවා එක එක විදිහට. ඉතින් මේකයි දැන් ඔය උතන තියෙන ලයිට් කියන්නේ මොනවද මේ ලයිට් හවුස් දෙකක් කියන්නේ මොනවද? ප්‍රදීපාගාර දෙකක්. ඒ ප්‍රදීපාගාර දෙක සකස් කරලා තියෙන්නේ අතොසෙම මේ ලෝරන්ස් කියන සහෝදරය දෙන්නෙක් 1873යි 1878යි වගේ කාල පරිච්ඡේදවල. මේවා ඉදි කරලා තියෙන්නේ මේ මොහොතේ තිබුණ ගල් කුළු මත. දැන් මොහොත මට්ටම යම් කිසි විදිහකින් අපි හිතමු මීටර් 4-5 පහළ බැස්සයි කියලා. එතකොට අනිවාර්යයෙන්ම ලංකාව වටේ ගල් කුළු කොච්චර මතුවලා පෙනේද? අනිවාර්යයෙන්. මේක මේ කොළඹ තියෙනවා. කොළඹ වටේ තියෙනවා. දැන් ඔය ජනාධිපති මන්දිරයට පිටිපස්සෙනුත් තියෙනවා. එතකොට වාකරේ පැත්තේ දකුණේ විශාල ගල් තොගයක් තියෙන මතුවෙනවා. මොකද දන්නවද මේක මම ගලපන්නේ මගේ sea level changes එක්ක. මුහුදු මට්ටමේ වෙනස්කම් එක්ක. අපේ තියෙනවා මෙහෙමයි මීට අවුරුදු 18000 19000කට ඉස්සරලා ඒ කියන්නේ අන්තිම ග්ලැසියර් යුගයේ උපරිමය වෙනකොට ලෝක මට්ටමේ ජලයේ බැහැලා තිබුණා කියන මීට 120ක් තරම් ගැඹුරින්. එහෙම වුණා නම් ඉන්දියාවයි ලංකාවයි කොහොමද? මේක එක දූපතක්නේ. එකම එකට විහිදෙන ප්‍රදේශයක්නේ. එතකොට ඒ වගේම තමයි ජපානය, කොරියාව, චීනයේ සමහර ප්‍රදේශ මේ ඔක්කොම ගොඩබිම්. නමුත් ඒවා ඔක්කොම යට වුණේ මේ ග්ලැසියර් හරණයත් එක්ක. ග්ලැසියර් හරණයත් එක්ක මේ වෙලාව මුහුදු මට්ටම වැඩි වෙලා. දැන් මේකේ තව වැදගත් කරුණු කීපයක් කියන්න පුළුවන්. අත වශයෙන්ම මේ ඔය මොනවාද මේ අපේ තියෙනවනේ මේ මයෝසීන හුණුගල් තීරය. මයෝසීන හුණුගල් තීරය වගේ කාල පරිච්ඡේදයන් වෙනකොට ඉන්දියන් සාගරය සාමාන්‍ය මට්ටමකට ලොකුයි. අත වශයෙන් මයෝසීන හුණුගල් දැන් ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන මන්නාරම මේ ද්‍රෝණිය ඇත්තම උපුල් කිලෝමීටර් 4ක් විතර ගැඹුරුයි. දැන් මේවා අවස්ථා අනුව කියන්නේ මේ ලෝක මට්ටමේ තිබුණ දේශගුණික සහ අනිකුත් කාලගුණික කියන්නේ මහා පරිමාණ විපර්යාසයන් වුණොත් තමයි අද මේවා ඔක්කොම පිරලා මේ හැදලා තියෙන්නේ. එතකොට මේක තමයි දියුණ සංවර්ධනය වුණේ අර මේ ලංකාවේ ඉන්දියාව අතර තියෙන කොරල් පරය. දැන් මේක නොඑක වර්ගවලින් නම් වලින් කරනවා නම් වලින් කියනවා. එතකොට සමහරු කියන ඇඩම්ස් පීක් කියලා ඇඩම්ස් බ්‍රිජ් සෝරි මේ ආදම්ගේ පාලම මම ඒක ආදම්ගේ පාලම කියන වචනේ මම කොහොමත් එකඟ වෙන්නේ නැහැ. මොකද මේක මේ ඉන්දියාවයි අතර ලංකාව අතර තියෙන පටු මුහුදු තීරය හිරිගල් වලින් සංවර්ධනය වෙච්ච එකක්. එතකොට මේක මුහුදු මට්ටම පහළ ගිය අවස්ථාවක බොහොම ඉන්දියාවයි ලංකාවයි කිට්ටු කරපු දෙයක්. මෙන්න මේ කාලේ වෙනකොට අපේ අර දියුණු සංස්කෘතියන් වලදී මිනිසුන්ට එහෙම නැත්නම් සංස්කෘතියන් වල හිටපු අයට පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ලෝව කියන්නේ මුහුදු මට්ටමේ වෙනස්කම් තිබුණ කාල පරිච්ඡේදයක මේවා හොඳට ගැලපෙනවා. ඉතින් ඔව් මහාචාර්යතුමනි දුරකථනයේ කෙනෙක් ඉන්නවා තිලිනි දඹුල්ලෙන්. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් තිලිනි පාසල් යන කෙනෙක්ද රැකියාවක් කරන කෙනෙක්ද? මම රැකියාවක් කරනවා. හොඳයි කැමතියි දැනගන්න මොන වගේ අදහසක්ද ඉදිරිපත් කරන්නේ මොන වගේ යෝජනාවක්ද ඉදිරිපත් කරන්නේ? ඔව් මුලින්ම කියන්න ඕනේ අපි රාවණාගෙන් පැවතගෙන එන මිනිස්සු. එතකොට මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ මේ මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ මේ වලදාන්න හදපු ඉතිහාසය නැවත ගොඩනගන්න ඔබ සේව දෙනා ගන්න උත්සාහයට. ස්තුතියි. ඊට පස්සේ මට කියන්න ඕනේ මේ රාවණා ගැන කතා කරනකොට අපිට අමතකම කරන්න බැරි දෙයක් තමයි සීගිරිය කියන්නේ. එතකොට සීගිරිය නිර්මාණය කරේ කාශ්‍යප කියන එක තමයි දැනට පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ. නමුත් සීගිරිය නිර්මාණය කරේ සීගිරියේ අයිතිය තියෙන්නේ රාවණාගේ සොයුර කුවේරටද නැත්නම් කුවේරගෙන් පස්සේ රාවණාද සීගිරිය නිර්මාණය කරේ කියලා මම මහාචාර්යතුමාගෙන් අහන්න ඕන. ඊගාවට
හනුමන්ත ලංකාවට එද්දී ආවේ ලංකාවේ නැගෙනහිර දොරටුවෙන්. එතකොට මේ ඇතුල් එද්දී ඔහු මුලින්ම දැකලා තිබ්බේ සීගිරිය. මේ සීගිරියද ලංකාපුරය කියලා හඳුන්වන්නේ. එතකොට ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මහාචාර්ය පරණවිතානයන් වගේ කෙනෙක් ඇයි අපේ ඉතිහාසයේ මේ විදිහට වල දාන්න හැදුවේ කියන එක. අපි ගොඩක් පොත්පත්වල දැකලා තියෙන දේවල් ඇත්තටම අද ගොඩක් වෙනස් විදිහට අපි අපේ සත්‍ය ඉතිහාසය අද අපිට අහන්න ලැබෙනවා. ඇත්තටම පාසල් පෙළපොත්වලට පවා මේක ඇතුළත් කරන්න පුළුවන් නම් ඒක තමයි අනාගත පරපුරට කරන්න පුළුවන් ලොකුම දේ. අනාගත පරපුර වෙනුවෙන්. හොඳයි. ස්තුති. කියන්න තිලිනි. මට තව දෙයක් කියන්න තියෙනවා. මම කතා කරා කලින් මේ වැඩසටහන හා සම්බන්ධ කෙනෙක් එක්ක. එතකොට මම කිව්වා මට මේ වැඩසටහන සම්පත් දායකයෙක් හැටියට අපට කතිකාචාර්ය තිලක් කන්දේකම මහත්තයා සම්බන්ධ කරලා දෙන්න කියලා. මොකද අනිවාර්යයෙන්ම සමහර විටක මේවර රාවණ අභිමන් සම්මානය ලැබුණේ ඔහුට තමයි. එතකොට මම ඔහුගේ දේශනාවලට ගොඩක් සහභාගී වෙලා තියෙනවා. ඇත්තටම රාවණා ගැන ගොඩාක් දේවල් වලින් දැනුවත් වුණා මම මේ දේශනවලින්. රාවණාගේ මිනිසුන් හැටියට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන ප්‍රචාරය කරනවා. හොඳයි තිලිනි ස්තුතියි කතා කරලා තිලිනි කියපු කාරණය. තිලක් මේ කතිකාචාර්යතුමන්ව අපි ඉදිරි සතියේ හෝ බොහෝ වෙලාවට මේ වැඩසටහනට සහභාගී වෙවි. එතුමන් එක්ක කතා බහ කරලා අනිවාර්යයෙන්ම එතුමන්නුත් මේ වැඩසටහනට ගෙන්නන බවට අපි ඔබට පොරොන්දු වෙනවා. අර මේ තිලිනි අහපු කාරණේට යමක් එකතු කළ යුතුයි මහාචාර්යතුමනි. දැන් මේ සීගිරිය පිළිබඳව මතයන් කිහිපයක් තිබෙනවා. දැන් විකිපීඩියා ශබ්දකෝෂ මේ විශ්වකෝෂය තුල තියෙන අපේ රාවණා පිළිබඳව කතා බහේ එහෙම නැත්නම් ඒ ලියවිල්ලේ සඳහන් වෙනවා. මේක ඕනම කෙනෙකුට සංශෝධනය කළ හැකි කරුණු මේවා. ඒ සඳහන් වෙනවා මේ රාවණා වත කියන පුස්කොළ පොතට අනුව සීගිරිය සැකසුම් ශිල්පියා වෙන්නේ මායා දන්නාව කියන පුද්ගලයා කියලා. එතකොට මෙයා මේ සීගිරිය හදලා තියෙන්නේ රාවණාගේ රජුරුණ විස්තවාස රජු. එහෙම නැත්නම් වෙසමුනිගේ නියෝගය පෙරදැරිව තමයි මේක හදලා තියෙන්නේ කියලා කියනවා. ඊට අමතරව සීගිරිය ආලකමන්දාව නමින් කුවේර රජ සමයේදී හැඳින්වුණා කියලාත් කියනවා. චිත්‍රණකූට නමිනුත් හැඳින්වුණා කියලා සඳහන් වෙනවා සීගිරිය පිළිබඳව. රාවණාගේ අභාවයෙන් පස්සේ විභීෂණ රජකමටපත් වුණා කියලා කියනවනේ. එතකොට විභීෂණ රජකමටපත් වුණාට පස්සේ රාජධානිය කැලණියට අරන් ආවා. ඒ කියන්නේ බටහිරට ගෙනාවා. කොහොම හරි විභීෂණගේ ඥාතියෙක් වුණු යක්ෂ වංශාධිපතියෙක් වෙන චිත්තරාජ කාලවේල දෙන්න අපිට හමු වෙනවානේ පණ්ඩුකාපය කුමාරයාගේ කතාවේදී. චිත්තරාජගාව හිටියා කියලාත් මේ චිත්තරාජ මේක වාසභවනය කරගෙන තමන්ගේ මැදුර කරගෙන ජීවත් වුණා කියලාත් සඳහන් වෙනවා. කොහොම වුණත් අද වෙනකොට සීගිරිය පිළිබඳව සාමාන්‍යයෙන් පවතින මතය සෙනරත් පරණවිතානයන් කියපු මතය කාශ්‍යප රජු සීගිරිය කොට නැගූ බවට. නමුත් අද මේ වෙනකොට මේ වතේ අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. අද වෙනකොට පර්යේෂණ පවා ආරම්භ වෙලා තියෙනවා සීගිරිය ඉතිහාසය පුරාණ යුගයේ දක්වා. ඒ කියන්නේ විජය කුමාරයා ලංකාවට පැමිණෙන්නට පෙර යුගයේ දක්වා යනවාද කියන එක. තෙලිනි ඉදිරියේදී මම හිතන්නේ අපිට මේක පර්යේෂණාත්මකව ඔප්පු කරගන්නට හැකියාව ලැබෙවි. අපි මේ පිළිබඳව සඳහන් කරන්නට ඕනේ. ඔව්. ඉතින් මම අතවසෙන් මේ පිළිබඳව මේ කතා පැහැදිලි කරන්න කැමතියි. දැන් විකිපීඩියා එකේ දුන්නු තොරතුරු ටික අතවසෙන් මේවා අපට අහක දාන්න බෑ. මේවා අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාඥයෝයි ඒක මේ දැන් ඉතිහාසය කියන්නේ මෑත කාල පරිච්ඡේදය කියලා ලියලා ලිඛිතයකනේ. එතකොට ඒ වගේම දැන් කාශ්‍යප රජුරෝ මේක කලයි කියලා කියනවා නම් ඊට ඉස්සරලා මේ මතවාද අර ඔය දැන් සඳහන් කළපු විදිහට එක එක පුද්ගලයන් ගැන කතා කරනවා නම් අතවසෙන්ම මේක අපි මේ මීට වඩා මේ බුද්ධිමත්ව එහෙම නැත්නම් අනිකුත් මේ අයගේ සහයෝගය ලබාගෙන මේ පිළිබඳව විස්තර හොයන්න ඕනේ. අනිවාර්යයෙන්. එහෙම නැතුව මේක කියන්නේ දැන් අපි මේක කාශ්‍යප රජුරෝ හැදුවේ නැහැ කියලා මම මෙතනදී සමහර විට ප්‍රකාශ කළොත් එහෙම කියන්නේ මේ විශාල ආందోලනයකට එන්න පුළුවන්. මම කියන්නේ එහෙම නෙවෙයි. දැන් මේ තියෙන කරුණු කාරණා ඔස්සේ ගිහිල්ලා අපි මේක මේ පුරාවිද්‍යාවටත් බාර කරලා මේ කියන නම් ගම් ඔස්සේ මේ වගේ අලුත් දැන් අපි දන්නවනේ දැන් අපි පඬුවස් නුවර ගත්තොත් එහෙම පඬුවස් නුවර පණ්ඩුකාභය රජුරු හිටියා මේ පණ්ඩුවස් කියන්නේ මේ පණ්ඩුකාභය රජුරුගෙන් පස්සේ ඊට පස්සේ මේවා ප්‍රතිසංස්කරණය කරපු රජවරු ගණනාවක් ඉන්නවනේ. ඒ වගේ මෙතනත් ඒ විදිහට තියෙනවද දන්නේ නැහැ. අනිවාර්යයෙන්. දැන් ඔය එක නම් ගම් දිහා බලනකොට කාල පරිච්ඡේදයෙන් බලනකොට ඒක නිසා මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම කාශ්‍යප රජුරුවන්ගේ අවසාන මෙවකදී අපි අතීතයට යන්න ඕනේ. ගිහිල්ලා පුරාවිද්‍යාඥයෝට විශාල වගකීමක් තියෙනවා. මේක මේ මොනවාද අනෙක්
මේ ඔය කියපු නම් කියන්නේ බිහි කරපු අය ගැන විශාල මේ මරාසයක් තියෙනවනේ. මෙන්න මේ කට්ටිය කියන හොයන්න. ඒත් එකම දැන් ගිය සතියේ අපේ මේ සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්වරයා හැටියට සෙනරත් පරණවිතාන පදනම නියෝජනය කරමින් තමයි සිරිසමන් විජේතුංග මහත්මයා වැඩසටහනට සහභාගී වුණේ. එතෙන්දී එතුමා කියපු කාරණයක් තමයි මේ පරණවිතාන සූරීන් යම් ආකාරයක දෙවෙනි තැනකට එහෙම නැත්නම් එතුමන්ව අභියෝගයකට ලක්වන තැනක් බවට පත් වෙලා තිබෙනවා මේ රාවණා ඉතිහාසය. මොකද එතුමන් රාවණා ඉතිහාසය ප්‍රතික්ෂේප කළා කියන කාරණයත් එක්ක. නමුත් සිරිසමන් විජේතුංග මහත්මයා අපූර්ව කාරණයක් ඉස්මතු කළා. පරණවිතාන සූරීන් වගේ විද්‍යාර්ථියෙක් එහෙම නැත්නම් දැනුමට කෙරෙහි බොහොම අවධානයෙන් යුතුව කල්ගත කරන පුද්ගලයෙක් කල්ගත කළ පුද්ගලයෙක් සමහර විට අද හිටියනම් එතුමන්ම නියෝග කරાવી එහෙම නැත්නම් එතුමන්ම වැඩපටන් ගනීවි මේ රාවණා ඉතිහාසය පිළිබඳව පරිශන කරන්නට කියලා. සාමාන්‍යයෙන් අපි විද්වතුන් හැටියට බුද්ධිමතුන් හැටියට මිනිසුන් හැටියට එහෙම ඇරුණු මනසකින් ජීවත් විය යුතුයි. මේ අලුත් දැනුම වැළඳ ගන්නට අපි මැලි නොවෙන්නට ඕනේ. ඒත් එක්කම මේ සොයාගන්න දැනුම සොයා ගැනීම ඉස්මතු කරන්නට එහෙම නැත්නම් ඒ දැනුම සමාජගත කරන්නටත් අපිට වගකීමක් තියෙනවා. මහාචාර්යතුමත් කියාවි මේ මම ඒක ඇත්තටම දැන් පරණවිතාන මහත්මයා මේ අද හිටියානම් එහෙම නැත්නම් තව අවුරුදු කීපයක් ඒ කාලේ එතුමාගේ කාලෙන් ජීවත් වුණා නම් සමහරට මේව පාද ගන්න තිබුණා අපිට. අනිවාර්යයෙන්. ඒතකොටම දැනගන්න තිබුණා දැන් ඔය වගේ වැළලී ගිය තැන් මම හිතන්නේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සමහරට පරණවිතාන මහත්මයාට ආසු නොවිච තැන් තියෙනවා. ඉතින් ඒව එලි දක්වන්න සමහරට අපේ අවාසනාවට එතුමලා මේ අභාව ප්‍රාප්ත වෙන්න ඇති. නැත්නම් තව කාල පරිච්ඡේදයක් ජීවත් වුණා නම් මම හිතන්නේ අපට අපේ ඉතිහාසයේ මේ වගේ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 0115 75 22 22 0115 75 22 22 තවදුරටත් ඔබට විවෘතයි අපේ දුරකථන අංකය. රාත්‍රී 9 දක්වාම ඔබට ඉඩකඩ තිබෙනවා ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට. අපි පුංචි විරාමයකට යන්නට සූදානම්. විරාමයෙන් පස්සේ නැවත එකතු වෙමු රාවණා වැඩසටහන සමග. මහත්මයා කොළඹ ඉඳන් අපිට කතා කරනවා කියලා කිව්වේ. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. අපිට දැනගන්න ලැබුණු හැටියට භාෂා පරිවර්තකයෙක් හැටියට කටයුතු කරන මහත්මයෙක් කියලායි දැනගන්න ලැබුණේ. මොන වගේ අදහසක්ද ඔබතුමන්ට තියෙන්නේ රාවණා පිළිබඳව? දැන් මේමයි මම මුලින්ම ගිය සතියේ වාහනේ යනකොට තමයි රාවණා වැඩසටහන තවත් දුන්නේ. ඒ වගේ අදත් ඒ වගේම වාහනේ ගමන් කරනකොට තමයි මේ සවන් දීගෙන යන්නේ. හරි සතුටුයි. මට කියන්න මගේ මතේ මේමයි දැන් වාල්මීකි රාමායනය කියලා එකක් තියෙනවා. ඒකේ පරිවර්තනය දෙමළට පරිවර්තන වෙලා තියෙනවා. ඒකට දැන් මේ පරිවර්තන කියන්නේ පරිවර්තනය කරපු කවියාවින්න කම්පත් කියලා ප්‍රසිද්ධ දෙමළ කවි. ඒ නිසා ඒ කම්පන් නම කියලා කම්බ රාමායනම් කියලා තමයි ඒක දෙමළෙන් හැදින්වෙන්නේ. ඉතින් මේ දෙක අතර වාල්මීකි රාමායනය හා කම්බ රාමායනය අතර ගොඩක් වෙනස්කම් තියෙනවා. මොකද එකක් ඇවිල්ලා රාවණාව වර්ණනා කිරීමේදී කරන ලද වෙනස්කම් හා රාවණා රජුව චෝදනා කරනකොට සුත්තේකු වගේ පින්වනකොට තියෙන වෙනස්කම්. ඉතින් ඉන්දියාවේ පුරාම මතයක් තියෙනවා හින්දු ආගමිකයන් අතර රාවණා කියන්නේ තාමත් නපුරු චරිතයක් කියලා අසත්‍ය තොරතුරක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ව්‍යාප්ත වී තිබෙන තොරතුරු තාමත් ආරක්ෂා කරමින් පවතිනවා. මතකයි ගිය සතියේ සම්ප්‍රදායකත්වයේ ලබා දුන් මාර්ගදර්ශකත්වය කරා එතුමා ඉන්දියාවට කොටිකාරීදී පුරා දෙවි සමග සාකච්ඡා කරනකොට දෙවි ඇහුවලු එතුමාගෙන් ඔබතුමා රාවණා කියලා ඉඳලා ආවේ කියලා. සිරිසමන් විජේතුමා මතයක් දෙවිව පෙත්‍ර විපාය මේ දෙමළ ජනතාව අතර. මට මතකයි නන්දවි මණිරත්නම් චිත්‍රපටයක් ආව රාවණා කියලා. ඒකෙදි යම් දුරට ඒ මතය වෙනස් කරන්න එතුමා සමත් වී තිබුණා. රාවණා කියන්නේ රාමානවරිය හොඳයි කියන වගේ අදහසක් මතුනා ඒ චිත්‍රපටයේ. නමුත් මේ චිත්‍රපටයේ සාර්ථක තිබෙන්නේ නැහැ. මොකද ඒ වගේ මතයක් ඒගොල්ලන්ට දෙමළ ජනතාව තුළට රිංගා ගන්න අමාරු නිසා. මම කියන්නේ මේ වගේ අසත්‍ය තොරතුරු පවතින නිසා අපේ රටේ රජතුමෙක් හැටියට එතුමාගේ සත්‍ය තොරතුරු අපි දෙමළ ජනතාවට දෙන්න ඕන කියලා. හොඳයි. ස්තුතියි පාරුක් මහත්මයා. විශේෂයෙන්ම ඔබතුමන් භාෂා පරිවර්තකයෙක් හැටියට ලේඛකයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් කියලා දැනගන්නට ලැබුණේ. ෆාරුක්ගේ මහත්මුරු තුලින් මේ නිර්මාණ හරහා මේක දෙමළ භාෂාවට පරිවර්තනය වෙනවා නම් අපි වඩාත් අගය කොට සලකනවා. ඔබතුමන්ලා එවැනි පියවරක් තබනවා නම් ඊට අවශ්‍ය ශක්තිය සපයන්නට මේ රේඩියෝව රාවණා වැඩසටහන සෝදානමින් ඉන්නවා. අවශ්‍ය කරුණු අවශ්‍ය සම්පත්දායකයන් පවා සම්බන්ධීකරණය කරලා දීලා දෙමළ භාෂාව ඔස්සේ පවා මේ මතය සමාජගත කරන්නට ඔබතුමන්ලාට හැකියාව තිබෙන බවත් අපි සිහිපත් කරනවා. ඔබතුමන්ලා ඉදිරියට
මාධ්‍යවේදිකයේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ಜಾති ආගම් කුල මල මේ සියලු ભેද ඉවත දමමින් හෙළයන් හැටියට ලාංකිකයන් හැටියට මේ සත්‍ය පාදාගෙන ඒ සත්‍ය ඇසුරින් ලෝකයේ ඉදිරියේ අර අපි හැමදාම කියනවා වගේ ලෝකයේ ඉදිරියේ අභිමාණයෙන් සිට ගන්නට අපිට ඒ ශක්තිය සොයා ගන්නට මේක හොඳ ගමනක් වේවි. රාවණා පිළිබඳව අපේ පූර්ව ඉතිහාසය පිළිබඳව කෙරෙන මේ ගවේෂණය. මහාචාර්යතුමනි ඔබතුමන්ටත් ඇති යමක් අදහසක් දක්වන්න. දැන් ෆාරුක් වගේ මහත්මයෙක් අර කම්බ රාමායන ඒ කියන්නේ වාල්මීකිගේ රාමායනය දෙමළට පරිවර්තනය වෙලා තියෙන්නේ මේ කම්බ කියන කවිය හරහා. එතකොට ඔහුගේ නමින් තමයි මේක හැඳින්වෙන්නේ කම්බ රාමායනම් කියලා. ඇත්තටම දැන් පාරුක් මහත්මයා කියපු විදිහට මේ වගේ දෙමළට පරිවර්තනය කරලා මේ වගේ අදහස් ඉදිරිපත් කරන එක මම හිතන්නේ ඉතාම වැදගත්. අපි ඔබ දැන් මේ උපුල් ඉල්ලීමක් කළා වගේ අනාගතයේදී මේ සහයෝගය අපිට ඉතාමත් අවශ්‍යයි. මොකද ඒක නිසා මම හිතන්නේ පාරුක් මහත්මයාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව. මහාචාර්යතුමනි දැන් පුරා විද්‍යාව කියලා කියපුවාම එහෙම නැත්නම් මේ භූගෝල විද්‍යාව කියලා කියපුවාම මේවා එකිනෙකට පෑහෙන්නේ නැති විෂයන් හැටියට පෙනුනට මේ වගේ අභ්‍යන්තරය ඔබතුමන්ලා හොඳටම දන්න ආකාරයට මේ ඉතිහාස ගවේෂණයේදී මේ සියලු විෂයන් අවශ්‍ය වෙනවා. පුරා විද්‍යාවට භූ විද්‍යාව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. එතනින් ගෙවම දැන් සාගරික පුරා විද්‍යාව. ඔබතුමන් දැන් මේ සාගර ජල මට්ටම් උච්චාවචනයන් වලට උස් පහත් වීම වලට බලපෑ ආකාරය පිළිබඳව සඳහන් කරනවා. සාගරික පුරා විද්‍යාව කියන කාරණේ අපිට රාවණා පිළිබඳව එහෙම නැත්නම් අපේ පූර්ව ඉතිහාසය පිළිබඳව සොයමින් යන ගමනට හොඳ අත්වාරුවක් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අත්වාරුවක් වෙනවා. දැන් ඔබ මේ සඳහන් කළා වගේ අත්වශයෙන්ම භූගෝල විද්‍යාව, භූ විද්‍යාව, පුරා විද්‍යාව කියපුවම මේවා එකිනෙකට වෙන් කරලා ගන්න බෑ. අත්වශයෙන්ම පුරා විද්‍යාවෙත් අපි සාකච්ඡා කරනවා භූ පුරා විද්‍යාව කියලා අංශයක් පිළිබඳව. ඒ වගේම තමයි සාගරික පුරා විද්‍යාව පැත්තෙන් බලනකොට ඒක භූ විද්‍යාවත් සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන්. දැන් අර ඔබ ඉස්සර මගෙන් ඇහුවා නේද කුඩා රාවණා මහ රාවණා මට ඇත්තටම මෙතනදී අමතක වුණා. ඒක දැන් මේකට සම්බන්ධ වෙන කරන එක ඉතාම හොඳයි. ඇත්තෙන්ම දැන් මේ ඔය මොනවාද සාගරික පුරා විද්‍යාව වගේ කටයුතු වලදී අපි කරන්න ඕන මේ සාගරයට ගිහිල්ලා කිමිදිලා ඇත්තටම ඔය නැව්වල හිර වෙලා තියෙන මේ දේවල් හොයාගෙන ඒවා ගොඩට ගෙනවිලා මේ සූර්ලා බලලා කරන පරිශ්‍රණ නෙවෙයි. ඊට වඩා වැදගත් කාර්යභාරයක් අපේ මේ සාගරික පුරාවිද්‍යාඥයින්ට කරන්න තියෙනවා. ඇත්තටම දැන් ඔය මම කතා කරපු මොනවාද මේ මහ රාවණා කුඩා රාවණා කතාවේදී මේට අවුරුදු 10000ක ඉඳලා 7000 තරම් වෙනකොට තමයි අර සී ලෙවල් එක වැඩි ඉක්මන නගින්න පටන් ගත්තේ. ඒ වෙනකොට අනිවාර්යයෙන්ම දැන් තියෙන මූදු මට්ටමට වඩා පල්ලෙහින් ජනවාස වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට ඒවා අර මූදු මට්ටම ඉහළ ගිහපු නිසා යට වුණා. දැන් මේවාගේ නටබුන් අනිවාර්යයෙන්ම මේ මුහුදට යට වෙච්ච කොටසේ තියෙනවා. ඒක මම කියන්නේ දැන් මූදු මට්ටම වැඩි වුණා ඊට පස්සේ පළවෙනි වතාවක් ආයේ පහළ දැස්සයි කියලා. අන්න එවැනි අවස්ථාවේදීත් මූදු පැත්තට සංස්කෘතියෙන් ගිහිලා තියෙනවා. ඉතින් මේක කවුරුත් හොයන්නේ නැහැ. මේක ඇත්තටම මූදු පුරාවිද්‍යාඥයින්ගේ වගකීම. මෙතනදී මම කියන්න කැමතියි අපි ඇත්තටම අපේ කාර්යභාරයක් කරන්න පැහැදිලිව දැන් කට්ටියක් ඉන්නවා. මොකද අපේ යුද්ධය ඉවරයි. හරි. අපේ නාවික හමුදාව ඉන්නවා. ඒක නිසා VFM හරහා හෝ මේකට සම්බන්ධ වෙලා අපිව සම්බන්ධ කරගෙන මේ නාවික හමුදාවේ අති දක්ෂයෝ ඉන්නවා කිමුන් කරයෝ. කිමුන් කරුවන් ඉන්නවා. ඒතකොට මේ අයට පුළුවන්කම තියෙනවා මේ මූදු පුරා විද්‍යාවට සම්බන්ධ වෙලා මේ අපේ යට දැන් ඒතකොටම ඔය කුඩා රාවණා මහ රාවණා ඒ පැත්තේ පැරණි නගර කියන්නේ ගිරුන් නගර තියෙනවා කියලා කියනවා. මේක කියලා බෑ. මේක එළිදරව් කරගන්න ඕන. ඒක නිසා මම හිතන්නේ නාවික හමුදාව අපට විශාල සහයෝගයක් දෙවි. මේක අහගෙන ඉන්නවා නම් ඉදිරියට මම හිතන්නේ ඒ අයත් සම්බන්ධ කරගෙන අපේ පුරා විද්‍යාඥයන් සම්බන්ධ කරගෙන භූ විද්‍යාව භූගෝල විද්‍යාව සම්බන්ධ කරගත්තොත් මම හිතන්නේ ඔය මූදට යට වෙලා තියෙන දේ කියන අපි ඒකට කියන්නේ මේ මොකද කන්ටිනෙන්ටල් ෂෙල්ෆ් එකේ මේ මහද්වීප තටාක ප්‍රදේශයේ කියන්නේ දැන් තියෙන මූද මට්ටමින් මීටර් 5ක් 10ක් විතර ගැඹුරට ගියොත් එහෙම විශාල දෙයක් අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් ඒකට මම හිතන්නේ සම්පත්දායක නැතුව නෑ. අනිවාර්යයෙන් ඕනතරම් ඉන්නවා. මම කියන්නේ නාවික හමුදාවේ සහයෝගය ලබා ගත්තොත් එහෙම ඒවා අරගෙන මේ අර නැවක තියෙන කොටස් ගෙන ඇවිල්ලා එහෙම නැත්නම් ඒකෙන් හම්බෙන දේවල් නෙවෙයි කරන්න තියෙන්නේ අපිට. මේ වගේ කැණීම් එහෙම නැත්නම් මුහුදු ගුහා තියෙනවා. මේ මුහුදු ගුහාවල තියෙන්නේ මොනවද? ඒවා ගෙන ඇවිල්ලා සමහර විට මේ ඔවගේ දැන් අකුරු తీරණ ගත්තොත් මේවා ජලයට මේවලා දිරාග අර මොනවද පාෂාණ ජීර්ණ දිරාගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් තවත් දේවල් හොයන්න පුළුවන්. අනිවාර්යයෙන්ම
අපි හිතවතෙක් ඉන්නවා මහාචාර්යතුමනි පදවියේ ඉඳන් කතා කරන්නේ ආයිබෝන් ඔබට. ආයුබෝවන් මහත්තයා. නිලංග රත්න මහත්මයා නේද? ඔව් ඔව්. හොඳයි. නිලංග රත්න මහත්මයා කියන්න ඔබේ අදහස. මගේ අදහස මේ මහත්මයා මේ ඔය මන්තර ගුරුකම් රාත්‍රියේ රාවණ රජුව ගැන හරියට මේ තියෙනවා විස්තර. ඉතින් ඔය මන්තර වල රේනේ. ඊට වැඩි මම මේ ගත්තේ අපේ මේ පදවියේ මේ පන්සල් වැව් දඬපුවා කැලේ ඇතුලේ හරියට තියෙනවා. මේ වැලියේ තියෙන ඒ ඔය හරහට ගල් පාලමක් දඬපු එකක් තියෙනවා ඒ රජ කාලේ. මේ ඒක මීටර් 200ක් 150 200ක් දිග ඇති. අඩි 20ක් විතර පළල. මේ ගල් අඩි 8 10 6 8 එක සයිස් වලට තියෙනවා. ඉතින් මේ ඒ අවට හරියට වළං කඩ තියෙනවා. ඔය ගල් විදපු හොඳ මේ මැණික් කෑලි විදපුවා හදපුවා පොඩි බොහොම සිවුම් තින්. ඔය රත්තරන් කාසි ඒවනම් ඉතින් එක එකන අහුලගත්තුවා තමයි ඒවා එලිපෙලි කරන්නේ. ඉතින් ඒ වගේ જાති තියෙනවා. ඒ හරිය මම හිතනවා ඒ රජ කාලේ කොළඹ වාගේ තියෙන දැටි කියලා හිතනවා. හොඳයි මම හිතන්නේ මේ නිලංග රත්න මහත්මයා කොළඹටත් වඩා හොඳට තියෙන්න ඇති. අපි එහෙම කියමු නේද? ඔව් එහෙම තමයි කියන්න වෙන්නේ. හොඳයි. ස්තුතියි පදවියේ ඉඳන් මම හිතන්නේ ඒ තොරතුරු අපිට ගොඩක් වටිනවා. ඒත් එක මහාචාර්යතුමනි දැන් ගල් පාලමක් ගැන එතුමා සඳහන් කරානේ. මම හිතන්නේ අදටත් අනුරාධපුරයට යන අය සමහර විට අනුරාධපුරයට ගිහින් රුවන්වැලි සෑයේ ජයශ්‍රී බෝධියයි වන්දනා කරගෙන ඔන්න බුදුන් මල් මෙන්න මං ආවා කියලා අනිත් පැත්තට දුවන් එන අයට නම් මේවා ඇහැගෙන්නේ නැහැ. හැබැයි මේ මල්වතුවේ හරහා තියෙනවා ගල් පාලමක් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම ඔය පූජා නගරයේ පිටනුවර ඇතුළු නුවර ප්‍රදේශයට වන්නට වටවන්දනා පාරෙන් ගියාට පස්සේ කුට්ටම් පොකුණ එහෙම පහු කරගෙන ටිකක් ඇතුළට වෙන්නට මේ ගල් පාලම මල්වතුවේ හරහා අදටත් නිරුපද්‍රිතව තියෙන ස්ථාන තියෙනවා. දැන් අපි ඔබතුමා කතා කරමින් හිටපු කාරණය මේ සාගර පුරාවිද්‍යාව මේ ඔස්සේ අපිට මතු කරගන්නට පුළුවන් දේවල් පිළිබඳව ඔබතුමන් කතා කරා. ඊට අමතරව මහාචාර්යතුමනි දැන් මේ නීලගිරි සෑය පිළිබඳව ඔබතුමන් ළඟ තොරතුරු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ නැගෙනහිර ප්‍රදේශයේ මේ දැන් ඔබතුමන් කියනවනේ අර අපේ මේ පොළොවේ පස් තට්ටු හැටියට ගත්තොත් එහෙම තවත් යටට යද්දී අපේ මේ ඉතිහාසයේ පාදාගන්න ඕනෑතරම් පරිශන කරලා කරන්නට පුළුවන් කියලා. එවැනි පරිශනක් නීලගිරි සෑය ආශ්‍රිතව සිදු වෙනවා නේද? ඇත්තම මේමයි ඒක දැන් මේ පිළිබඳව මට අදහස් දුන්නේ මම තොරතුරු හොයාගෙන නැහැ. නමුත් මහාචාර්ය විමල් විජේරත්න එතුමා මේ පිළිබඳව මම හිතන්නේ මේ දවස්වල පරිශන ගණනාවක් කරනවා මේ වගේ අපේ පැරණි විහාරාරාම වල වර්ධනය පිළිබඳව. මේ පරිශන කරලා පුරාවිද්‍යාත්මකව පරිශන කරු මහත්මයෙක් ගැන සඳහන් කරලා කිව්වා පැහැදිලිවම ඇත්තටම මේක බොරුවක් මේවක් නෙවෙයි මේක අපි ඇත්තටම මේවා අගය කරන්න ඕනේ. එතෙන්දී කැණීමක් කරපුවම යට අඩි 20ක් 30ක් යටින් මේ වළං කැබලි ඒකම බ්‍රාහ්මීය අක්ෂර තියෙන දේවල්. එතකොට එතෙන්නුත් තම යටින් කැණීමක් කරමු කිසිම දෙයක් හැලහොල්මනක් නැති ස්තරයක් හම්බුණා කියලා. නැවතවරක් ඒක හරගෙන යනකොට අර ශිලා යුගයට ආйти ශිලා මේවලම් එහෙම නැත්නම් ඒ දේවල් හම්බුණා කියලා. එතකොට මේක හරි වැදගත්නේ. මම අර කලින් කතා කරපු ඒවා එක්ක මේව ගලපන්න පුළුවන්. එහෙමනම් අපි අතවසෙම අපිට ලංකාව පුරාම මේ විදිහ කැණීම් කළොත් දැන් අර මහත්මයෙක් කිව්ව කොළඹට වඩා දියුණු සංස්කෘතියක් තියෙන්න ඇති කියලා අනුමාන කරනවා කියලා අනුමාන නෙවෙයි. අතවසෙම තියෙන්න පුළුවන්. මොකද දන්නවද හරප්පා ශිෂ්ටාචාරයේ හරප්පා ඒ සංකීර්ණයේ දැකපුවම මේ හිතා ගන්න පුළුවන් අද කොහෙද ඒවා එකක් තියෙන්නේ. එතකොට මිසර පිරමිඩ. එතකොට මායා ඒ සංස්කෘතියින් මේ වගේ නටබුන් දිහා බලනකොට ඇත්තටම ඒවා මේ මීට අවුරුදු මේ 7-8කට ඉස්සරලා හැම වෙනදා 4-5000කට ඉස්සරලා ගොඩනගපු හැටි පුදුමයි නේද? අපි දැන් මේ මොනවද ගල් පාලම් ගැන කතා කරනවා. කොහොමද මේව හැදුවේ? කැපුවේ කොහොමද? ඇත්තටම මේ තාක්ෂණයේ කාටවත් තාමත් හොයාගන්න බෑනේ. අනිවාර්යයෙන්. ඉතින් අපි මේ දැන් මම දැකලා තියෙන මේ මෑතකදී මේ ගල් ඇත්තටම එක එක ඒවට පලන ආකාරය. පුපුරවන මේ කියන්නේ මේ අර කම්ප්‍රෙෂන් මැෂින් එකෙන් විදලා ඊට පස්සේ ඒවට මේ කූණිය ගහපුවම පැලෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ වගේ ක්‍රමයක් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. මීටත් වැඩි දියුණු මේ ක්‍රමයක් තිබුණාද කියලා. ඉතින් ඒක නිසා ওই ගල් පාලම් හදන්න මේ එතකොට අපේ විහාරාරාම වටේ විශාල බැමි ගහන්න මේ ගල් මේ මැෂින් අද තියෙන මැෂින් වලින් නෙමෙයි කැපුවේ. එතකොට මේක විස්ම කර්ම වැඩ. අනිවාර්ය මහාචාර්යතුමනි මේක වෙනම විද්‍යාවක් හැටියට වෙනම ශිල්පයක් හැටියට මේ ගවේෂණය කළ යුතු කාරණයක්. මේ විශේෂම ගල් පිළිබඳවම තියෙන අපේ ඉතිහාසයේ තියෙන කතන්දරය ගත්තාම ඔතෙන්දී තවත් කාරණයක් දැන් මහනුවර
අනුරාධපුර යුගයේ එහෙම නැත්නම් ලංකාවේ මහා වංශයට අනුව පළවෙනි රාජධානි යුගය කියලා අපි සාමාන්‍ය සලකන්නේ වර්තමානයේ අපි භාවිත කරන ඉතිහාස කතාවට අනුව අනුරාධපුර යුගයට පෙර ආතුව අපේ රටේ ගල් කැටයම් කලාව එහෙම නැත්නම් ගල් මේ යොදාගෙන යම් යම් නිර්මාණ කරන කලාවක් තිබිලා තියෙනවා. ඒක තහවුරු වෙනවා දැන් අපේ පූජ්‍ය මානාවේ විමලරතන ස්වාමින් වහන්සේ විජයෝත්පහය කියලා හඳුන්වන ස්ථානය. මකුලෑව කියන ගම්මානයේ පිටලා තියෙන අනුරාධපුර ප්‍රදේශයේ මේකේ තියෙනවා මේ දකින්නට පුළුවන් මේ සමහර කැටයම් රහිත මේ සඳකඩ පහන්. දැන් කැටයම් ඇති උනේ අනුරාධපුර යුගයේදී කියලා කියනවා නම් කැටයම් රහිත කියනකොට එතකොට මේ අනුරාධපුර යුගයට පෙර ආතුව අනිවාර්යයෙන්. අපි පුංචි විරාමයකට ගිහින් වැඩසටහනේ අවසන් කොටසට එකතු වෙමු. අදහස් දක්වනවා නම් තවත් විනාඩි 15ක් ඔබට තිබෙනවා 0115 75 22 22 0115 75 22 අපේ දුරකථන අංකය. රට මගේ රට මා ඉපදුන රට එදින වෙදින රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට එදින වෙදින රට මගේම මව් රට. වැඩසටහන වෙනුවෙන් පටිගත කරලා අවසానයි. නමුත් මේ අපි උත්සාහ කරන්නේ අපි දන්නවා එතුමන් බොහොම කාර්යබහුලයි. විශේෂයෙන්ම මේ වසවිස ශරීරගත වීම නිසා දිවි තොර වෙන්නට යන පිරිස් බේරා ගැනීමේ විශ්වකර්ම වෙදකම ක්‍රමයක් මෙතුමා ළඟ සතුව තිබෙනවා. මෙතුමා පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේත් සඳහන් වෙලා තිබෙනවා මහාචාර්යතුමනි. මෙතුමන් සමග අපි හෙළ වෙද ක්‍රමය පිළිබඳව එහෙම නැත්නම් අර දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව අපේ රාවණ යුගයේ පටන් පැවතෙන දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව වැඩසටහනක් පටිගත කළා. හැබැයි අපි හිතනවා රාවණ වැඩසටහනේ අපි හිතමින් ඉන්නවා එතුමන්ව මැදිරියට ගෙනල්ලාම මේ වැඩසටහන සජීවීවම කරගන්න තියෙනවා නම් ගොඩක් වටිනවා කියලා. මොකද අපි හිතවතුන්ගේ ප්‍රශ්න වලට එහෙමත් පිළිතුරු දෙය හැකි නිසා මේ වෙදමත්මයා මැදිරියටම එනවා නේද ඉදිරියේදී? එහෙම බලමු මොකද සමස්ත නේද? අද අදහසක් ඉදිරිපත් කරනවා කිව්ව ඔබතුමන්. ඔව් මේ මම ඉස්සෙල්ලාම මේ ගොඩාක් ගරු කරනවා මේ මහාචාර්යතුමාට. මම ඉතින් එක දවසක් උතුම්මන්ට කතා කරන වෙලාවට මටත් හරි මාසයි මේ මහාචාර්යතුමා ගැන මම ගොඩක් අහලා තියෙනවා. මේ ඉස්සෙල්ලාම මම මහාචාර්යතුමාට ගොඩක් ආදරෙන්ම කියනවා මේ මහාචාර්යතුමනි මේ වැඩසටහනට තවත් කීප වටක් සිතක්ම සහභාගී වෙලා ඔබතුමාගේ මේ දැනුම මේකට ලබා දීලා අපි ගොඩක් දැනුවත් කරන්න කියලා අපි ශ්‍රාවකයෝ මේ ඉතින් ඒ වගේම මේ මම මහාචාර්යතුමනි අහන්න ගියාම ඉතින් මේ රාවණ මෙහෙයුම කියලා පොතක් ඊයේ පෙරේද හොයාගෙන කියුවා සුදිස්තුවන් කියලා මහත්මයෙක් තමයි පොත ලියලා තියෙන්නේ. ඒකේ හෝටන් 10 පිළිබඳව ගොඩක් විස්තරයක් දාලා තියෙනවා. එන්වි විරප්‍රම වෙදමත්ම දැන් අපි පසුගිය සතියක මේ සුසිත රුවන් වෛද්‍ය සුසිත රුවන් මේ මැදිරියට ගෙන්නලා එතුමාගේ පොත පිළිබඳව කතා බහ කරා. මම හිතන්නේ ඔබතුමන්ගේ වැඩසටහන මගහැරෙන්න ඇති. අනේ ඒක එහෙම වෙන්න තියෙන සමහරවිට මට ඒ ගැන අනේ සුට්ටක් මේ නැවතේනම් මතක් කිරීමක් වශයෙන් පොඩ්ඩක් ඒකේ සත්‍යසත්‍යතාවය ගැන හරි සුට්ටක් කියලා දෙනවා නම් කියලා තමයි මම කියන්නේ. හොඳයි. ස්තුතියි ඔබතුමන් අපිට කතා කරාට එන්වි විරප්‍රම වෙදමත්මයා කිරිපන්නාරේ හෙළවෙත ගෙදර සිට අපිට කතා කළේ. මහාචාර්යතුමනි වෛද්‍ය සුසිත රුවන් මහත්මයාව ලියලා තියෙන මේ කෘතිය පිළිබඳව මම හිතන්නේ ඔබතුමාගේ අවධානය යොමු වෙලා ඇති. මේ කෘතියේ තියෙන කරුණාකාරණා මහාචාර්යතුමනි මේ මතයක් හැටියට එතුමන් ඉදිරිපත් කරන්නේ. එතුමන් මෙහිදී තර්කයට අනුව බුද්ධිමත්ව තර්කයක් ගොඩනගනවා. නිකන් අර තර්කයක් කියලා කියන්නේ මේ අඳබාල තර්කයක් නෙවෙයි. මෙහි මේ යම් සනාත කළ හැකි කරුණාකාරණත් එක්ක තර්කයක් ගොඩනගනවා. මේ මහා මේරුව කියලා කියන්නේ ශ්‍රීපාදස්ථානය කියන එක. එතනින් ගියපුවම හෝටන් 10 එහෙම නැත්නම් හෝටන් ප්ලේන්ස් කියන්නේ රාවණාගේ ලංකාපුර රාජධානිය තිබුණයි කියන තැන. එතෙන්දී එතුමන් ඉදිරිපත් කරන මේ ත්‍රිකූට පර්වත කියන එක. ඒ කියන්නේ ලංකාවේ තියෙන උසම පර්වත තුනට මැදිව මේ හෝටන් 10 පිහිටලා තියෙන කියන කාරණේ. මේ වගේ බොහොම අපූර්ව දැනුමක් ඔස්සේ තමයි එතුමන් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතුමන්ගේ කෘතිය ඉදිරියේදී මේ පරිේශන කෘතියක් මට්ටමට අධ්‍යයනයකට බඳුන් විය යුතු කෘතියක් හැටියට අපි රාවණ වැඩසටහනින් හඳුන්වලා දෙනවා. මහාචාර්යතුමනි මේ තවත් හිතවතෙක් ඉන්නවාද? මම හිතන්නේ බොහෝ දෙනෙක් ඉඩකඩ සමාවෙන්න ඕනේ මේ බඹරපැද්දේ අස්සාත ධම්ම ස්වාමින් වහන්සේ වෙන්න ඕනේ. සමාවෙන්න අපේ හැමදෙරෝනේ নমස්කාර පූර්වක ඔබ වහන්සේව පිළිගන්නවා රාවණ වැඩසටහන වෙනුවෙන්. අවසරයි ඔබ වහන්සේ මොන වගේ කාරණයක් ඉදිරිපත් කරන්නේ දඹුල්ලේ ඉඳන් සම්බන්ධ වෙන්නේ? ඔව් මට මහත්තයෝ කියන්න ඕනේ මේ වැඩසටහන කිරීම ගැන මට හරිය සතුටුයි. අපේ වැඩිදිනේ ගිය මේ ඉතිහාසයේ අපේ බොරුවෙන් වහලා දාපු ඉතිහාසයේ ඔබ තමුන්නාන්සේලා මේ කරන වැඩසටහනේ අපිට මේ අපේ ඉතිහාසයේ පිළිබඳව අපිට මිනිස්සු හිතන්න පිළිගන්නවා. ඒ ගැන මට හරි සතුටුයි. අපේ ඉතිහාසයේ මේ ලියලා තියෙන්නේ මේ ඉංග්‍රීසි සුද්දෙක් තමයි මේ දැන් අපි භාවිත කරන ඉතිහාසයේ 1910 දී හතරතිලිනෝ ලියලා තියෙන්නේ. මේ ඉතිහාසයේ බොරු ඉතිහාසය අපි දැන් භාවිත කරන්නේ.
අපිට මේ ඉතිහාසය තුළ ඉන්දියාවෙන් ආපු සංක්‍රමණයේ විසින් මේ ඉතිහාසයේ මේ විදිහට මහාවංශ ආදී දේවල් විකෘති කරන තියෙනවා. නමුත් අපේ සැබෑ ඉතිහාසය අපි හොයා ගන්න ඕනේ. පැහැදිලිව ඔප්පු වෙන තැන් ඕන තරම් තියෙනවා මේ බොරු ඉතිහාසයක් අපිට තියෙන්නේ කියලා. අපි විදේකින් පැවතගෙන ඉන්න අපි සිංහුන්ගෙන් තිරසන්නුන්ට දාව ඉපදුන සිංහ සීවලීගෙන් පැවතගෙන මිනිස්සු හැටියට තමයි අපි ඉතිහාසය ආරම්භ වෙන්නේ. දැන් මේ භාවිත කරන ඉතිහාසයේ එතෙයින් ඔප්පු වෙන අපි තිරසනුන්ගෙන් තමයි අපි භාවිත වෙන්නේ. අපි තිරසනුන්ගේ පැවතින අය නෙවෙයි. අපි මේ ආර්ය සිංහල පරම්පරාවකින් කියලා පරම්පරාවකින් පැවතින මිනිස්සු කියන කාරණේ අපි ඉතිහාසයේ කතා කරන්නේ. ඒකයි මට කියන්නේ අදහස් කරන්නේ විජේ රජුගේ ලංකාවට එන්නකොට බුදුහාඳුරු පිරිනම් පාර දවස් 7යි. බුදුහාඳුරු ඊට කලින් මේ ලංකාව තුන් පාරක් වැඩියා කියලා මේ ඉතිහාසෙම සඳහන් වෙනවා. එතකොට මේ මයංගනේ යක්කුවත් නාගදීපේ නයිවත් හිටියේ නෑ. මෙහි හිටියේ සැබෑ සිංහල මිනිස්සු ගෝත්‍රේ නාග ගෝත්‍රේ යක්ක. එතකොට එතනත් හිටියේ රජවරු. එහෙනම් විජේට කලින් මේ රජවරු තුන් දෙනෙක්ම හිටිය බව බුද්ධ ශාසනයේ ඉතිහාසයෙන් සඳහන් වෙනවා. මුචලින්ද මණියක්කිත නාරජු සූලෝදර මහෝදර තුමන මේ ආදි වශයෙන් සඳහන් වෙන මෙතනින් මොක් වෙනවා මේ විදියට කලින් අපිට පෞඩ ඉතිහාසයක් තිබුණා කියලා. ඒ නිසා මේ ඉතිහාසයේ ඔබතුමාලා මේ කරන දේ පිළිබඳ සතුටුයි. තව තවත් මේ වගේ යහපත් වැඩසටහන් කරන්න මිනිසුන්ට ඇත්ත එලි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය. දඹුල්ල සුගත අභිනවාරාමයේ වැවලගම ඉඳන් තමයි අපිට කතා කරේ බඹරබැද්දේ අසංඛ්‍ය ධම්ම්‍ය ස්වාමින් වහන්සේ. নমස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට නැවතත්. මහාචාර්යතුමනි දැන් අපේ ඉතිහාසයේ පුරාම ජාතිය මුර දේවතාවුන් වහන්සේලා කියලා අපේ භික්ෂුන් වහන්සේලා හැඳින්වුවේ. අපේ පැවිදි පරපුරට එහෙම නැත්නම් අපේ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයටත් මේ කාරණේදී ලොකු වගකීමක් පැටවිලා තිබෙනවා. ඒක ඉතිහාසයේ විසින් මේ සංඝ පරපුර විසින්ම පවරපු වගකීමක් එක පැත්තකින්. ඒ නිසා මේ ඉතිහාසයේ සැබෑ ඉතිහාසය අර පොතට පතට සීමා වෙච්ච විජේගේ ඉතිහාසය පමණක් නොවේ, විජේගෙන් මෙපිට ඉතිහාසය පමණක් නොවේ. අපේ ප්‍රෞಢ හෙළයන් හැටියට මේ අතීතයේ ඉඳන් පැවතෙන පුරාතන ඉතිහාසය අපේ ජනතාවට ලාංකික බෞද්ධයාට වටහලා දීමේ අවශ්‍යතාවයත් මේ තුල සැඟවිලා තියෙනවා. මහාචාර්යතුමනි අද කතාවේ අවසානයේට අපි ඇවිල්ලා ඉන්නවා විනාඩි කිහිපයයි අපිට තිබෙන්නේ. සාරාංශගත කරලා සියලු කරුණු කාරණා ඉදිරිපත් කරමු. ඒත් එක්කම ඔබතුමන් අදත් මං හිතන්නේ සිහිපත් කළා වැඩසටහනේදී පූර්ව වශයෙන් අර කතිකාවතක අවශ්‍යතාව. ඇත්තටම දැන් අපි මුලින් ඉඳලම වගේ විවිධ අංශයන් පිළිබඳව කතා කළා. ඒතොතෙම අර ජන ශ්‍රුති එමෙතන පුරා වෘත්ත පිළිබඳව නෙවෙයි. විද්‍යාත්මක පැත්තෙන් මම කතා කළේ ප්‍රධාන වශයෙන්ම භූ විද්‍යාත්මකව, ස්තර විද්‍යාත්මකව, ඒකම සාගර පුරා විද්‍යාව වගේ අවශ්‍යතාවයත් එක්ක. එතකොට මේ මූද මට්ටමේ වෙනස්කම්, දේශගුණික විපර්යාසයන් ලංකාවේ පෞද්ගලික අවුරුදු 10000 ඉඳලා 4000 දක්වා කාලය තුල වෙච්ච දේවල් දිහා බලනකොට ඒ වගේ දේවල් අර මේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව, නැගෙනහිර ආසියාවේ තිබුණු සංස්කෘතියින් එක පැහැදිලිවම ගලපන්න පුළුවන් බව මම කිව්වා. එතකොට ඒවා කාටවත් අත්වසෙම මේ නැති කරන්න බෑ, වසන් ගන්න බෑ. ඒකම දැනට අපේ පොළොව යට කියන්නේ ලංකා පොළොව තලයේ යට කැණීම් කරනකොට හම්බ වෙන දේවල් අපි අත්වසෙම ඒ වගේ අපේ ඉතිහාසය තහවුරු කරගන්න පැහැදිලිවම පුළුවන්. එතකොට මෙතනදී මේ කාර්යභාරයේදී පුරාවිද්‍යාඥයන්ට විතරක් නෙවෙයි, භූ විද්‍යාඥයන්ට, ස්තර පිළිබඳ වැඩ කරන ඒ අයට, ස්තර විද්‍යාඥයන්ට, ඒකම සාගර පුරා විද්‍යාඥයන්ට, ඒකම භූගෝල විද්‍යාඥයන්ට ආදී නොයෙකුත් අයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒකම අර කලින් සඳහන් කළා වගේ අපේ ගරුතර මහා සංඝයා වහන්සේලාට එතකොටම උන්වහන්සේලා මේ කටයුතු කරලා යම් දේවල් අපිට ප්‍රකාශ කරන ආකාරයෙන් පේනවා. එතකොටම අපේ අර මේ යටගිය මේ උරුමයන් හොයාගන්න පුළුවන්කම මේ උන්වහන්සේලාත් එක්ක මේවට මේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒක තවත් විද්වත්තු ගණනාවක් ඉන්නවා මේවා පිළිබඳව කටයුතු කරලා මේ වැඩ කරන්න පුළුවන් අය. ඒක නිසා මම ගියසෙත් මතක් කළා අපිට ඇත්ත වශයෙන්ම අපි මේ සියලුම එක පැත්තක් නෙවෙයි. සියලුම අය එකතු වෙලා සම්මන්ත්‍රණයක් එහෙම වගේ කතිකාවක් කරලා බැලුවොත් එහෙම මම හිතන්නේ අපේ ඉතිහාසය අනිවාර්යෙන් වෙනස් කරන්න පුළුවන්. මේ විජේ කතාවක් අපට අවශ්‍ය නැහැ. දැන් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා වගේ එතකොටම මේ සතුන්ගෙන් පැවතගෙන එන කතා කිව්වොත් එහෙම එතකොටම අපේ
වනචාරි జాතිය. ඒක නෙවෙයි මෙතනදී අතෝසෙම ඒ තරම් මෙවෙච්ච මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි අපිට තියෙන්නේ. මම හිත සිංහලයා තරම් ඉවසන జాතිය ලෝකෙ කොහෙවත් නැහැ. ඉවසලා බැරි මෙතනනේ ගහන්නේ. ඉවසනවා ඒක කරලා තමයි අන්තිමට ගහන්නේ. ඉතින් එහෙම නැතුව බෑ. එතකොට එහෙමනම් අපි මේ කතිකාවත් කරලා මේවා එළිදරව් කරගෙන මම හිතන්නේ අපේ ඉතිහාසය අලුතින් ගොඩනගා ගමු. හොඳයි. ස්තුතියි මහාචාර්යතුමනි, ඔබතුමන් කියන කාරණය පිළිබඳව අපි නිරන්තරයෙන්ම සඳහන් කරනවා. රාවණා වැඩසටහන තුල වී රේඩියෝව නිරන්තර සූදානමකින් සිටිනවා. දැනටමත් මහාචාර්යතුමනි අපි බොහොම ගෞරවනීයව සිහිපත් කරන්න ඕනේ. සමහර පිරිස් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ නම් සඳහන් කරනවට පවා අකමැති මෙවැනි ප්‍රයාමයකට. එහෙම නැත්නම් ඔබතුමන් සඳහන් කරනවා වගේ කතිකාවතකට ඒගොල්ලෝ අනුග්‍රහය දක්වන්නට, ඒ මූල්‍ය සබය පවා ලබා දෙන්නට කැමැත්තෙන් ඉන්න කණ්ඩායම් දැන් රාවණා වැඩසටහනත් එක්ක අත්වල බැඳ ගනිමින් ඉන්නවා. ඒක අපි ලැබපු ලොකු සවියක්, ශක්තියක්. ඉදිරියේදී අපි මේ ඔබතුමන් කියන කාරණය සැබෑවක් බවට, යථාර්ථයක් බවට පත් කරන්නට රාවණා වැඩසටහන නියත වශයෙන්ම පොරොන්දු වෙලා ඒක බාර ගන්නවා. ඉතින් මහාචාර්යතුමනි ස්තුතියි අදත් අපේත් එක්ක සහභාගී වුණාට. හෝරා දෙකක කාලයක් තුල මේ රාත්‍රියේදී අපිත් එක්ක රැඳිලා අපේ ඉතිහාස ගවේෂණයට ඔබතුමන්ගේ දැනුම නිර්ලෝභීව පරිත්‍යාග කිරීම සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහාචාර්යතුමනි ස්තුතියි. චිරංජයතු ඔබතුමන්ට නිරෝගී සුවය මේ සියල්ල ලැබේවා අපේ ප්‍රාර්ථනය රාවණා වැඩසටහන තුල. එම VFM එකටත් ඒ ආයතනයටත් ඒකම උපුල් ඒකනායක මහත්මයාණන් ඔබටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපිට කතා කරා බොහෝ හිතවතුන් මහාචාර්යතුමනි අදත් අවස්ථාව ලබා ගැනීම සඳහා පදවියේ ඩීපී නිලංගරත්න මහත්මයා, පාරුක් මහත්මයා කොළඹ, සංජීව කැකිරාවිඳන් කතා කළා, ආනන්ද අතුකෝරළ මහත්මයා කතා කළා, ඒත් එක්කම පන්නල සඳලංකාවෙන් නිමේෂ් උසස් පෙළ ශිෂ්‍යයෙක් කියලා කතා කරා, අමාලි පොරොන්නරුවෙන් කතා කළා, කොට්ටාවෙන් කුසුම්, ඒත් එක්කම කිරිපන්නාරේ අපේ වීරප්පෙරුම වෙද මහත්මයා කතා කළා, SB වික්‍රමසිංහ මහත්මයා ගෝඩවිල හොරණ ඉඳන් කතා කළා, බබර බැද්දේ අපේ පූජ්‍ය අසංඛ්‍ය ධම්ම ස්වාමීන් වහන්සේ දඹුල්ලේ සිට අපිට අමතුමක් ලබා දුන්නා. සුමින්ද සම්පත් කුමාර මහත්මයා කතා කළා, ප්‍රියන්ත මිටියගොඩ ඉඳන් කතා කරා අපේ පාසල් ගුරුවරයෙක් හැටියට, තෙලිනි දඹුල්ලෙන් කතා කරා. මේ වගේ බොහෝ දෙනෙක් අපිට කතා බහ කරා. හැමෝගෙම නම් කියන්න බැරි වුණාට සමා වෙන්නට ඕනේ. කතා කරපු හැම දෙනෙකුටම ස්තුතියි. ඔබට යමක් සඳහන් කරලා රාවණා වැඩසටහනට එකතු කරන්නට අවශ්‍ය නම් ලියන්න අපිට. රාවණා වැඩසටහන වී රේඩියෝව තැපැල් පෙට්ටිය අංක 1 නුගේගොඩ. රාවණා වැඩසටහන වී රේඩියෝව තැපැල් පෙට්ටිය අංක 1 නුගේගොඩ. එහෙම නැතිනම් අපේ නිෂ්පාදන මණ්ඩලයට ඔබට පුළුවන් අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්නට, කතා කරන්නට 07114 54 80 88 07114 54 80 88. එහෙමනම් සමුගන්නට අවසරයි. ලබන සතියේත් අපි මෙවැනිම විද්වත් සාකච්ඡාවක් තුළින් රාවණා වැඩසටහන තුළින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගෙන යනවා. සුබ රාත්‍රියක් ඔබ සියල්ලටම. ඉන්දියානු රාම සහ වානර සේනාවේ අසාර්ථක ආක්‍රමණය ලංකාධිපති